ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. රූපවාහිනී මාතේ කලන මිතුරාණන් ශ්‍රද්ධා රූපවාහිනියත් ගුවන්විදුලි මාතේ කලන මිතුරාණන් ලක්විරු ගුවන්විදුලියත් එක්ව විවේකී ඉරිදා දවසේ පින්වත් ඔබේ ජීවිත පිනෙන් පුරවාලන්නට ඔබට තිලින කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව පින්වත් ඔබට තිලින කරන්නටයි මෙලෙසින් ගුවන්විදුලි ඔස්සේ රූපවාහිනිය ඔස්සේ ඔබේ දෙනෙත් අභියසට දෙසවන අතරට අප මෙලෙසින් ශ්‍රද්ධා රූපවාහිනී සජීවී මැදිරියේ සිට පැමිණ තිබෙන්නේ. විවාහ වර්ෂයක් අවසන් වී තවත් විවාහ වර්ෂයක් ආරම්භ වෙලා පළමු වැඩසටහන විදිහට පින්වත් ඔබට තිලින කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ අද දවසේ උදෑසන සදහම් දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් හර්ෂ පෙරේරා මහත්මයා විසින් කියන කාරණාව දයාවෙන් යුතුව සිහිපත් කරන්නට කැමැතියි. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන්ම මහමෙවුනාව භාවනා අසපුවාසේ පින්නන්ත මහා සංඝරුවන නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේ උතුම් දහම් අනුශාසනාවෙන් අපිව සුවපත් කරන්නට ධර්මාසනයේ වෙනුවෙන් වැඩම කරලා තිබෙනවා. ස්වාමින් වහන්සේව උදෑසන සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අප සියලුම දෙනා පාද වන්දනා කරමින් নমස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් පින්වත් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව මෙතෙන් පටන් හොරා දෙකකට ආසන්න කාලයක් ඔබේ ජීවිත පිනෙන් පුරවාලන්නට දෙලව සුවපත් කිරීම අදිටන් කරගෙන මෙතෙන් පටන් ඔබට තිලින කරන්නට අපි කටයුතු කරනවා. එසේනම් ස්වාමීනි අවසරයි ඔබ වහන්සේට තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලුක කළා වූ නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය මෙතෙන් පටන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙනෙහි කර දෙනසේක්වා. අවසරයි පින්වත් ස්වාමීනි. සාදු 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 සාදු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. සමාදන් වෙමි. වැරදිකාම සේවනයින් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් බොරු වූ කීමෙන් වැළකීම නම්
සිල්පදේ සමාදන් වෙමි. සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් මත්ද්‍රව්‍ය වූ භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත උතුම් වූ තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු හේතු වේවා. වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනාට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ලෝකයේ උපන් සියලු සත්වයාට මුහුණ දෙන්න වෙන එක්තරා යථාර්ථයන් තියෙනවා. ඒ යථාර්ථයන් ටික අපේ බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ එක වචනකින්. ඊට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දුක කියලා. ඒ තමයි එයා කොහේ ඉපදුනත්, කුමන අයුරින් ඉපදුනත්, කුමන කෙනෙක් විදිහට ඉපදුනත් ඒ කෙනාට ලෙඩවීමකින් තොරව ජීවිතය ගත කරන්නට බැහැ. ඊළඟට වයසට යාමෙන් තොරව එයාට එයාගේ ජීවිතය ගත කරන්නට කවදාවත් ලැබෙන්නේ නැහැ. දැන් අපි සමහර වෙලාවල් වලට අහලා තියෙනවා හොඳට ජීවත් වෙන්න සමබර ආහාර වේලක් ගන්න, ගොටුකුල කන්න, ඊට පස්සේ මස් මාළු කන්න, ඒවත් අඩුවෙන් කන්න, මෙච්චර ප්‍රමාණයක් කන්න, විවිධ නිකන් කිරලා මිලිග්‍රෑම් ග්‍රෑම් හරි ගානටම කියනවනේ. බත්පතක තියෙනවනේ බත්තට ගානත් එක්ක කියනවා මෙච්චර කන්න ඕන කියලා. ඒතර මොන විදිහට එයා කෑවත්, මොන සමබර බැරි නම්, වැඩි බර බැරි නම්, මොන බරකින් හරි කෑවත්, හැබැයි මේ ලෝකේ කිසිම කෙනෙක් ලෙඩ නොවී ඉඳලා නැහැ. ඒ කියන්නේ ලෝක සත්වයාගේ තියෙන යථාර්ථය තමයි, සත්‍ය තමයි ලෙඩවීම කියන කරුණ. ඊළඟට වයසට යනවා. අර එහෙම දුවන්න, මෙහෙම දුවන්න, දවසකට මෙච්චර ශක්ති ප්‍රමාණයක් වැය කරන්න ඕන, මෙච්චර මෙහෙම ඔයාගේ බඩ වැඩි නේද, ඔය බඩ අඩු කරගන්න, මෙහෙම කරන්න, අර යන්න, මොනවා විදිහට කිව්වත් හැබැයි වයසට නොයා හිටපු කෙනෙක් හොයාගන්න නැහැ. මොහොතින් මොහොත ඒ කෙනා වයසට යනවා. දැන් අපි
විවාහාරික වර්ෂයක් අපි සමරනවා. අපි සැමරුවා 2021. ඊට පස්සේ 20 ඉවරයි. දැන් 21 ලැබුවා. අපිට හිතුණා අපි අලුත් වෙනවා. ඊට පස්සේ දැන් පළවෙනි දවසේනේ ඊට පස්සේ හිතේ තරහ මරහ නැති කරගන්න ඕනේ කියලා හිතනවා සමහර අය. අපි අලුත් වෙන්න ඕනේ කියලා හිතුවා. නමුත් දවසෙන් දෙකකින් අර පරණ වලටම අපව වැටෙනවා. ඒතර ඒක තමයි 2019 ලැබිලා 20 වෙනකොටත් උනේ. 18 ලැබිලා 19 වෙනකොටත් උනේ. 17 ලැබිලා 18 වෙනකොටත් උනේ. ඔය කතන්දර ටික ඒ විදිහටම ආවා. හැබැයි වෙච්ච දෙයක් නැහැ. උනේ මොකක්ද? වයසට යන්නේ එකයි. උනේ මොකද්ද? ලෙඩවීම කරා යන එකයි. දැන් බලන්න දැන් ඔන්න ගිය අවුරුද්ද ගැන හිතන්නකෝ. 2020 භාගයකට භාගයක් වැඩිපුර ගියේ මොකේද? කොරෝනා වලටනේ. එතකොට 2020 කියන්නේ කොරෝනා අවුරුද්ද. දැන් 21ත් කොරෝනා අවුරුද්දක් වෙයිද දන්නේ. එතකොට මේ අවුරුද්දේම මේ ලෙඩවීමෙන් කී දෙනෙක් මැරුණාද? දැන් අර විදිහට කාලා මේ දැන් කියනවා සෞඛ්‍ය පුරුදු මේ පුරුදු වෙන්න එපා කියනවා නෙමෙයි මේ. නමුත් මිනිස්සුන්ට කියනවනේ. දැන් සමහර ඉන්නවනේ පුද්ගලයෝ ටිකක් එයාගේ අර එයා කපනකොටත් එයාගේ මොලේ කැපෙන නීපතු කපනකොට සමහර අයගෙත් මොලේ කැපෙනවනේ. ඒ වගේ මොලේ තියෙන අය ඉන්නවනේ. එතකොට ඒ වගේ මොලේ තියෙන අය හිතනවා මොකද්ද? එයා හිතන්නේ අනේ මම ලෙඩ වෙන්නේ නැහැ. මෙහෙම සැනිටයිස් පොඩ්ඩක් ගහගෙන මාස්ක් එකක් දාගෙන ගිහපුවම ප්‍රශ්නේ හරිය මොන කොරෝනාද කියලා ඔහොම හිතන අය ඉන්නවා. ඒ අර නීපතු කපනකොටත් මොලේ කැපෙන වගේ අය. එතකොට එයා හිතන්නේ ඒකෙන් තමයි මේ සියලුම දේ එයාගේ ජීවිතය සාර්ථකයි. දැන් ආරක්ෂිතයි. එතකොට පුද්ගලයෙකුට ඒ පුද්ගලයාගේ තිබෙන්නා වූ ඒ මෝහයෙන් යුක්තව දැන් ඒකට කියන්නේ මෝහය කියලා. එයා හිතන්නේ එක කරුණකින් මේ සියලු දේ හරි සම්පූර්ණයි කියලා. අර විදිහට දිව්වොත් මෙච්චර ප්‍රමාණයක් දීපුවම හරි. ඒකෙන් ඉන්න පුළුවන් අල්ලා කාලයක්. ඊට පස්සේ මේ විදිහට කොළයි බතුයි අර අහිංසකයි මං මූ පැටියෙක් මං කියලා අර ඉන්නවා චූටි කාලේ සින්දුව කියන්නේ. අන්න ඒ වගේ කොළයි බතුයි කාලා හිටියාම හරි ඉන්න පුළුවන් කාලයක් ඇදලා. ඒතර එහෙම කියනවා, එහෙම අහනවා, මිනිස්සු කනවා, අපිත් කනවා ඒ විදිහට බොනවා, ඒ විදිහට ඉන්නවා. නමුත් හිටපු කෙනෙක් වැඩිපුර කාලයක් හිටපු කෙනෙක් නැහැ. එතකොට මෝහයෙන් මුලා වෙච්ච ජනයාට මෝහයෙන් නිදහස් කරවීම පිණිසයි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තියෙන්නේ. ද්වේෂයෙන් මුලා වී යන ජනයාට ද්වේෂයෙන් ද්වේෂයටම යන. දැන් හිතන්න ගිය අවුරුද්ද පුරාවට දැන් එක එක දේවල් කරානේ. දැන් ඔන්න බලන්න ද්වේෂයෙන් යුක්ත පරිගැනීමෙන් අනිත් මිනිස්සුන්ගේ තෙල් ගන්න, අනිත් මිනිස්සුන්ට හිංසා කරන්න, අනිත් මිනිස්සුන්ට එක එක පීඩා කරන ඇමරිකන් කාරයා ඔන්න දඟල හිටියා. දැන් කොරෝනා හැදිලා නැත්තරම නැති වෙලා බැරි ගහලා ඉන්නවා දැන්. ඒත් අර බලන්නකො මෝහයෙන් අර පුද්ගලයා කියපු කතාව මෝඩකමින් ඒකිනුත් අපි සතුට වෙනවා කිව්වා. එතකොට ඒ වගේ ලෝකයකට කවදානම් මේ ධර්මයේ ස්පර්ශ වෙයිද? එතකොට ආන්නේක දැන් ඒ කරපු දෙයින් ඒ කිසි දෙයකින් ඒගොල්ලන්ට කිසිම දෙයක් යහපතක් වුණේ නැහැ. හැබැයි රැස් කරගත් එක දෙයක් ඒ තමයි අකුසලයේ කියන දේ. කුසලයේ කියන දේ ජීවිතේට රැස් කරගත්තා නම් ඒ කුසලයේ කියන කරුණ ජීවිතේට එක්රැස් කරගන්න පුද්ගලයෙක් හිතනවා නම් එයා දන්නවා නම් ඒක නම් මොකද කරන්නේ? එයා හැබැයි සිහි කරනවා මම වයසට යන කෙනෙක්. මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයක් මොළ නෑ කියලා. ඊළඟට ඒක නා සිහි කරනවා මම ලෙඩ වෙන කෙනෙක්. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයක් මොළ නෑ කියලා. දැන් උන් අපි 2020 දී කොරෝනා වලින් බේරිලා හිටිය කියලා නේකෝ සැනිටයිස් ගහගෙන මාස්ක් එක දාගෙන මොන හරි ඔළුවේ ඉඳන් හඳේ යනවා වගේ අර ඇඳුම ඇඳගෙන පොරවගෙන හිටිය කියමුකෝ බේරිලා. හරි 21 හැදුනොත්. දැන් ඔය කතාව මොකුත් නැහනේ. ඒතකොට ඒකයි ශාස්ත්‍රඥාන්සේ දේශනා කළේ ලෙඩ වෙනවා. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි.
ඒ ස්වභාවය ඉක්මවල නෑ කියලා සිහි කරන්න කියලා. එතකොට ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම සිහි කරන්න කිව්වේ? වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයට පත්වන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවල නෑ. ඊළඟට මම ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් බලන්නක දැන් මේ විදිහට මේ කාලය තුල මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක බලන්නකෝ. දැන් සමහර වෙලාවට දැන් කෙනෙක් මලාට පස්සේ අපේ අම්මා තාත්තා මනස අපි ගෙදරට හරි මල් ශාලාවකට හරි මේ මිනිහ ගෙනල්ලා තියෙනවනේ. දැන් කොරෝනා හැදිලා මලොත් බෙලිල්ලක් මොකුත් නැහැනේ, එහෙම පුච්චලා දානවනේ. එතකොට අර ඥාති සංග්‍රහයම කතා මොකුත් නැහැ. ඒතර දැන් සාමාන්‍ය මිනිස්සෙක් මැරෙනකොට ඒ අර සාමාන්‍ය පුද්ගලයාගේ අහිංසක දෙයක් නේ. අවසානයේ මිනිහ හරියාගේ බලන්න තිබුණා කියලා හිතට පොඩ්ඩක් හරි සහනයක් තියෙනද? ඒකත් නැහැ. ඒතර මොනවා වුණාද, කොහොම මැරුණාද, කොහොම හිටියද, මොන ඇඳුමක් ඇඳෝද කිසිම දෙයක් නැහැ. රීටිකොල කෑල්ලෙන් දෙපැත්තෙන් එතුවා. ගැට ගැහුවා ඔළුවයි කකුල් දෙකයි පැත්තේ දැම්ම ගෙනිච්ච පිච්චුවා. එතකොට සසරේ දැන් මේ ආපු සසරේ බලනකොට අපිට වෙන පළවෙනි දේද මේ. ඒතර මේ මනුස්ස ජීවිතයේ මේ කාල පරාසය තුල මේ අවුරුදු අපි ගත්තොත් අවුරුදු 100ක් 200ක් පිටිපස්සකට ගත්තොත් අවුරුදු 100ක් වගේ ගත්තොත් කොච්චර වසංගත වලින් මිනිස්සු මැරලා තියෙනවද? ඒතර වසංගත වලින් විතරක් යුද්ධෙන් සමහර අය යුද්ධයට යනවා කෑලිත් නැහැ ඇඟේ. සමහරලාට කෙසෙල් පතුරු තමයි පෙට්ටියට දාලා එවන්නේ. ඒතර මිනිස්සුන්ගේ ජීවිත මරණයෙන් කොච්චර අස්තීරයිද? ඒතර බලන්න සමහර අය මැරෙනවා දැන් අනතුරු වලින් මැරලා දැකලා කුඩු පට්ටම් වෙනවනේ සවලින් එකතු කරන්න ඕනේ කෑලි. ඒතර හිතන්නේ අපි හිතුවේ ඒ පුද්ගලයා මොන දේ හිත මොන දේ කර මොන අදහස් වල කොච්චර දේවල් වල ජීවිතේ යන්නේ නැද්ද? අන්න ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද උපනීයති ලෝකෝ අද්දෝ. මේ රට්ටපාල සූත්‍රයේ තියෙන ලස්සන ගාථා ටිකක් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. උපනීයති ලෝකෝ අද්දෝ. ලෝකයා ජරා මරණ වෙත ඇදගෙන යනවා. ඒ නිසා මේ ලෝකේ අද්දෝ අස්තිරයි. බලන්න. දැන් අපි හැමදාම අහලා තිබුණේ ජීවිතේ අලුතෙන් කරගන්නකොට හරියන්න මෙහෙම වෙන්න අනේ ඒ සුබ පැතුම් අපි සුබ පතනවනේ. නමුත් මොන සුබ පැතුම පැතුවත් මොන දේ කළත් ඒක නට මේ කාරණා වලින් නිදහස් වීමක් කවදාවත් යාර ලැබෙන්නේ නැහැ. ඒකයි රට්ටපාල ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයා ජරා මරණ වෙත ඇදගෙන යනවා. ඒ ජරා මරණ වෙත ඇදගෙන යන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මතක ඇතින දේශනා කළ සල්ල සූත්‍රයේ සූත්ත නිපාතේ කොහොමද මරන්න යන ගවයා මරන්න ඇදගෙන යන ගවයා මොහොතින් මොහොත ඒ ගවයා අඩියක් පාසා තියන්න ඉස්සරහට ලං වෙන්නේ මොකේද ඒ ගවයා? ඒ තමයි අර බෙල්ල කපන දංගෙඩියට. ඒ සතා ලං වෙන්නේ. ඒ වගේ තමයි අපිත්. 19 ඉවරයි 20 ඉවරයි 21. කී දෙනෙක් සිතාගෙන ඉන්න තව අවුරුදු 5ක් ඉන්නවා මෙහෙම ඉන්නවා. දැන් 21 මේ බණ කියන අපිට අහන ඔබට අතරින් කී දෙනෙක් මේ 21 මරණයට ලං වෙලා මේ මනුස්ස ජීවිතයෙන් සමුගන්න ආයුෂ තියෙන අය ඇද්ද? 19 20 කොච්චර කී දෙනෙක් හිතුවද 21ට එන්න ආසාවෙන් ඉන්න 20 කී දෙනෙක් සමුගත්තද? ඒ ස්වභාවික ව්‍යසන වලින් සමුගන්නවා. ඒකයි පින්වත්නි මේ ලෝකය කියන්නේ ජරා මරණ වෙත ඇදගෙන යන දෙයක්. අපි ඒක සමරුවට අපි සමරනවා. හැබැයි යථාර්ථය මොකද්ද තියෙන්නේ? ජරා මරණ කරා ඇදගෙන යාමක්. ඔන්න සත්‍ය. ඒකයි මේ ලෝකේ නිසා අස්තිරයි.
අස්තිරයි කියන්නේ ඒකේ අනිත් පැත්ත මොකද්ද? ස්ථිරයි කියන එක. ස්ථිර නැහැ කියන එකයි. ස්ථිර බවක් නැහැ. ඒකයි මං කිව්වා අපි 18 දී හිතුවා 19 ලැබනකොට මෙහෙම කරගන්න ඕනේ කියලා. නමුත් 19 18 කතන්දරේම තමයි ගියේ. 19 ලැබලා 20 ලැබනකොට හිතුවා මෙහෙම කරනවා. නමුත් 19 කතන්දරේම තමයි ගියේ. 20 ලැබලා 21 ලැබනකොටත් හිතනවා මෙහෙම වෙන්න ඕනේ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? 21 කතාවම තමයි. තව දවස් දෙකක් බලන්නකො එනකොට. දැනටම සමහරු කියනවා ඉතින් අලුත් අවුරුද්දක් ලැබුවා. දැන් දවස් දෙකක් ගියා, තුනක් ගියා, හතරක් ගියා කිය අපි කියන්නේ අප්පා මාසයක් ගියා දැනුනෙත් නැහැ. මොහොම කියනවා මිනිස්සු. එතකොට දේශනා කළා මොකද්ද? උපනීයති ලෝකෝ හද්දුවෝ. මේ ලෝකය ජරා මරණ වෙත ඇදගෙන යනවා. ඒ ජරා මරණ ගැන සිහි කරන්න කියලා කියන්නේ වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මැරෙන කෙනෙක් කියලා ඒ පුද්ගලයෙක් කවුරු හරි සිහි කරනවා නම් ඔහුගේ හිතින් ඊළඟට එයා ආස කරන්නේ කුසලයේ දියුණු කරගන්නයි. ඒදී සිහි කරන්නේ නැති තාක් එයාට කුසලයක් එයාගේ ජීවිතේට පිනක් එක්රැස් කරගන්න ඕන කියලා එයා හිතන්නේ. පුද්ගලයෙක් ශාස්ත්‍රීය ආරක්ෂා කරන්න ඕන. හරි හම්බ කරන්න ඕන. නමුත් ඒ තුල තිබෙන අනිත්‍ය ස්වභාවය අස්තිර බව දනිමින්. මොකද අපි රැකී ආරක්ෂා කරනවා. අපි දේවල් හම්බ කරනවා. හැබැයි අපි තුල නෑ ඒ දී අස්තිරයි කියන දේ කරුණ නෑ. අපිට තුල තිබුණේ ඒ කරුණ අපි හම්බ කරන දේ අපේ රස්සාව අපේ හැමදේම අපිට ස්ථිරයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් තමයි අපි හැමදේම කළේ. ගිය අවුරුද්දෙත් කළේ මේ අවුරුද්දෙත් කරන්නේ. නමුත් කළ යුත්තේ මේ දේ අස්තිරයි කියන සංඥාවෙනුයි. මේ දේවල් තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ අනාත්මයි කියන වැටහීමෙනුයි. මේ දේ තමා මේ දේකින් සැප ලැබෙන්නේ මේ දේ දුකමයි උරුම කියන කරුණේ. ඒ කරුණ තුල පිහිටා කටයුතු කළේ නැත්නම් ඔහුට වෙන්නේ ගිය අවුරුද්දේ කතන්දරේම තමයි. හැබැයි ආසරණ වෙනවා කොයි වෙලාවේද? අන්න මරණාසන්න මොහොතේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔන්න 20 දියා බේරුණාට අපි හිතනවා දැන් කොවිඩ් යනවනේ මේ කාලේ 20 බේරුණා 21 දී හැදුනොත් ඒ පුද්ගලයාගේ හිත කොච්චර වැටෙනවද? සාමාන්‍යයෙන් හිතන්නකෝ අපිට උණක් කැමිරිස්සාවක් හැදිලා සාමාන්‍යයෙන් බොහෝ කොන්දේ අමාරුවක් හැදෙලා නැගිට ගන්න බැරුව අතපත ගගා නිකන් ඇඳේ වියලා අල්ලගෙන බොහෝ අමාරුවෙන් කෙඳිරි ගගා නැගිටිනකොට අපේ හිත අපිට කොච්චර පීඩයිද? බොහොම අමාරුවෙන් හරි අමාරුයි කියලා අපි බොහොම අමාරුවෙන් කෙඳිරි ගගා නැගිටින්නේ. දැන් හිතන්න මේ වගේ ලෝකයේ පුරා පැතිරීමෙන් යන වසංගතයකට මූණ දෙන්න අර චෝටි දෙයට හිත ශක්තිමත් නැත්නම් මේ දෙයට කොච්චර ඒ පුද්ගලයාගේ හිත වැටෙයිද? ඔබ දකින්න ඇතිනේ සමහර මේ වසංගතයට මූණ දෙන පුද්ගලයෝ සමහර නර්ස්ලාගේ ෆෝන් අරගෙන එයාලා වීඩියෝ කරලා කතා කරනවා. තමන්ගේ ඥාතීන්ට. ඒතර කියන්නේ මොකද්ද? අනේ මගේ දරුවෝ මෙහෙම ඥාති මෙහෙම මුණුබුරුව බලන දේ කොච්චර හිතට ඒ පුද්ගලයාගේ බලන්න වෙතකොට තියෙන ඒ සංඥාවන් ටික ඒ කල්පනාවන් ටික මෙහෙම කරේ නෑ මට මෙහෙම වුණේ නෑ තව මගේ මෙහෙම කරන්න තිබ්බා කොච්චර අසරණයිද ජීවිතේ. ඒකට අසරණ ජීවිතේට මොන දෙයකින් එයා පිහිට කරගන්නද? මොන දෙයකින් එයා සරණක් කරගන්නද? මොන දෙයකින් එයා ජීවිතේ යහපතට හදාගන්නද? අන්න ඒකට තමයි කියන්නේ අසරණකම කියලා. ඒකයි අසරණයි කියන්නේ. ඒ අසරණ භාවයට පිහිටක් වෙන්න තමයි භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒ අසරණ භාවයෙන් පිහිට කෙනෙකුට ලැබෙනවා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. දැන් අර පුද්ගලයාට ඒ වගේ දෙයක් වෙනකොට එයාගේ මොකක්ද වැටුනේ? සිත වැටුණා.
එයා සිතින් වැටුණා. කයින් වැටලානේ කොහොමත්. සිතුනොත් වැටෙනකොට පින්වත්නි හරි බරපතලයි. ඒ හිතින් වැටෙන එකට තමයි කියන්නේ ධර්මයේ තුලින් සිහි මුලා වෙනවා කියලා. මුලා වුණ සිහියකට නිකන් ඒ කියන්නේ සාමාන්‍ය මුලා වුණ සිහිය කියලා අපි තේරුම් ගන්න මෙහෙම උදාහරණයක් කියමු. නිකන් ඔන්න බේබදු මිනිස්සෙක් ඉන්න කෙනෙක් දැන් බීලා දොඩ අම්මා තාත්තා අඳුරන්නෙත් නැති, දරුවෙක් දන්නෙත් නැති, ඥාතියෙක් අඳුරන්නේ නැති, පන්සල පල්ලිය අඳුරන්නෙත් නැති මිනිස්සෙක් ඉන්නවනේ බේබද්දා. දැන් බීලා පාරේ කෑ ගහ යනවා කියලා හිතන්නේ, ගෙදර ඇවිල්ලා කෑ ගහනවා කියලා හිතන්නේ. එතෙන් ඩෝප් පිට කෑ ගහනකොට මේ මිනිස්සුන්ට 100ක් තියෙනවද? මොනවද කියන්නේ, මොනවද කරන්නේ, ඇඳගෙනද ඉන්නේ, නැතුවද ඉන්නේ? ඒ මොකුත් මතක නැහැනේ. එතකොට එයා කියන්නේ මේ ඒ සිහි මුලා වෙලා. එතකොට හිතන්නකෝ එහෙම නිකන් සාමාන්‍යයෙන් එහෙම දෙයකින් එහෙම මුලා වෙනකොට මේ මොකෝ ධර්මයක් හිතන්නේ නැතුව ලෙඩ ඇඳේ මුලා වෙන මුලා වෙල්ල එහෙනම් කොහොමද? අර ඩෝප් පිට එහෙම දොඩවනවා නම් ලෙඩ ඇඳේ දොඩවන අය ඇහලා තියෙනවනේ. දැකලා තියෙනවනේ අපි. එතකොට මේ සිත කොච්චර අන්න යාගේ අසරණයිද? එතකොට මේ වෙලාවට සරණක් ඔහුට නැහැ. ඒ වෙලාවට එයාට පිහිටක් නැහැ. ඒ වෙලාවට එයාට අස්වැසිල්ලක් නැහැ. එතකොට කර කියා ගන්න දෙයක් නැහැ. එතකොට ඒ හේතුවෙන් ඒ පුද්ගලයාට ලැබෙන අනතුර මොකද්ද? ඒ මුලා වුණ සිහියට ඒ තමයි බුදුරජාණන් දේශනා කරන්නේ එයා දුගතිය උපතයි. ඇයි මුලා වෙන සිහියෙන් ඒ මැරෙන කෙනාට සමහර මැරෙනකොට ඔබ දැකලා ඇති පින්වත්නි. එයා මොනවද අමුතු දේවල්, අමුතු වචන, නිකන් පිටසක්වල වචන වගේ ඔය මොනවද කියනෝ තේරෙන්නේ නැහැ. එහෙම භාෂාවක් අහලත් නැහැ. මොනවද කියනවා? ඒක කියන්න උත්සාහ කරනවා. එතකොට මේ පුද්ගලයාට අපිටම හිතෙනවා නේද ඒ වෙලාවට අපි එතනට ගිහිල්ලා බලනකොට අනේ පව් අප්පා මෙයා කියලා හිතෙනවා. එතකොට වියුතු දේ වෙලා ඉවරයි. අන්න ඒකයි බුදුරජාණන් දේශනා කළේ යහපත කියන දේ, සීලය කියන දේ, ගුණධර්ම කියන දේ බුදුරජාණන් හරි ලස්සනට දේශනා කළානේ. ඔබට මතක ඇති ඒ ගාතාව සීලං යාව ජරා සාදු. බැරි ගහිලා වැටෙන්න කලින් සීලය කියන කරුණ පුරුදු කරගන්න ඕනේ කියලා. මොන බලන්න. එතකොට දැන් ඒ වෙලාවේ ලෙඩෙන් ඒ වෙලාවේ ඉන්න මනුස්සයට පන්සිල් නෙමෙයි දසසිල් නෙමෙයි මොන සීලය දුන්නත් එයාට තේරෙනවද? එයාට මතක නෑ නියන්නේ. මොනෝකයි අනිත්‍ය ගැන කියලා දෙනවා මතක නෑනේ. මොන පිරිත කිව්වත් එයාට නිකන් ඔහේ මොනවද දුඩුණා වගේ ඇයි. ඔය සමහර අය ලෙඩ වුණාට පස්සේ පිරිත් කියන්න යනවා. එයාගේ හිතේ තියෙන එයා කල්පනා කර කර ඉන්න සංඥාව තමයි එයා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔබට දැන් ඔබ දැන් මේ වගේ අවස්ථාවක ඉන්නකොට දැන් පිරිතක් කියනවා. එතකොට මොකද කියන්නේ අවසානයේ අපි හැමෝම සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. සමහර ලෙඩුන්ට එහෙම අනුමෝදන් වෙන්න බෑ. ඒක අපි දැකලා සමහර අය ඒක වෙලාවට කියන්නේ මම කෑවේ නෑ හාමුදුරුවනේ. දැන් මේ පිරිත් කියලා ඉවරන පස්සේ දැන් අපි කියන්නේ සාමාන්‍ය සිහියෙන් ඉන්න මනුස්සයා කියන්නේ මොකද්ද? සාදු කියලා අනුමෝදන් වෙන එකනේ. අනේ හොඳයි කියන්නේ අරයා කියන්නේ පිරිත් වලනේ මම බත් කාලා නෑනේ. එතකොට ඒකේ හිතේ තියෙන දේ පේනවනේ. ලොකු පුතා වෙන්නේ නෑනේ. එතකොට පිරිත් නෙමෙයි අර දරුවෝ ගැන හිතලා තියෙන්නේ. බලන්නකෝ යසරණකම. ඒකයි මේ ලෝකයේ කෙමෙන් යන්නේ භාගතුනාසද මොහොතින් මොහොත. ඔබට මතක ඇතිනේ අර කොසල් රජතුමා ගාවට බුදුරජාණන් ශ්‍රී ලස්සන කතාවක් උපමාවෙන් දේශනා කරනවනේ. කොසල් රජතුමා ගාවට සිව් දිසාවෙන් පැමිණෙන උතුරෙන් දකුණෙන් නැගෙනහිරින් බටහිරින් සේවකයෝ ඇවිල්ලා මෙහෙම අහස උසට විතර ගලක් පෙරලාගෙන මේ ඔක්කොම චප්ප චොරුප්ප කරගෙන එනකොට ඔබතුමා මොකද්ද හිතන්නේ කියලා හුවනේ මේ සිව් දිසාවේ මෙනකොට ඒ වගේ ගල් ගෙඩි 4ක්.
එතකොට හිතන්න තියෙන්නේ මොකද්ද මං ජරාවට පත්වලා යනවා මං කුසල් දහම් වඩන්න ඕනේ කියලා හිතන්නේ කිව්වා. එතකොට මේ කතාවේදී භාගතුන් වහන්සේ දේශනා කරනවනේ මේ වයසට යන්නේ කී වේගවත් භව කියන්නේ. මේ පෘථුවියට අධිග්‍රහිත දැන් පෘථුවිය වටා තියෙන හිරු සඳු ඊට වඩා වේගෙන් ගමන් කරනවා කියනවා. ඊට වඩා වේගයෙන් ඒ හිරු සඳුට අධිග්‍රහිත දෙවිවරු ගමන් කරනවා කියනවා. ඊටත් වඩා වේගයෙන් අපි වයසට යනවා කියනවා. ඒක දැන් අපි දැන් කියනවා මේ උදේ වරුව දවල් වරුව මෙච්චර වෙලාවක් දැන් අපි කෙමින් වයසට ගිහිල්ලානේ. සමහර විට මේ අද අපි අවසාන මේ අහන බණ ටිකද බණ කියන බණ ටිකද අහන බණ ටිකද කවුද දන්නේ? මේ කිසි කතාවක් නැහැනේ. මොකුසුම් කිසිම දෙයක් නැහැනේ. දැන් හිතන්නකෝ දැන් ලංකාවේ මිනිස්සෙකුට නම් ඔන්න නිරෝධායනේ මධ්‍යස්ථානයක හරි බණ ටිකක් දාලා ඉන්න පුළුවන්. අහන්න තියෙනවා කියලා කියමුකෝ. පිට රටේ ඉන්න කෙනෙකුට කොවිඩ් හැදුනොත් ඒ ස්පිරිතාලෙට ගිහිල්ලා හරි ඒ නිරෝධායන මැදස මොන බණද මොන පිරිද්ද මොන රතන සූත්‍රෙද? එතකොට ඒකනේ එයා ඉන්න කාලය තුල පිරිතක් දහම පාඩම් කරගෙන තිබුණොත් ඒ දේ හරියට සිහි කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒක දැන් තේරෙනව නේද අපි ඉන්න තැන? අපි ඕනෝකට තමයි අසරණයි කියන්නේ. ඒ අසරණ බවෙන් නිදහස් කරවන්නයි අන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියන්නේ. ඒ සරණ යනවා කියන්නේ බුද්ධං සරණං කියව ධම්මං සරණං කියව හරි කියලා එච්චර එකක් එහෙම එකක් නෙමෙයි. කිව්වා ඊළඟට ඔයා කියන්නේ ඊළඟට ආයි මං කියනවා ඊළඟට ඔයා කියන්නේ එහෙම එකක් නෙමෙයිනේ. සරණ යනවා කියලා කියන්නේ ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ කෙමින් සුළුවෙන් හරි පොඩ්ඩ හරි ඒක න තමාගේ ජීවිතයට පුරුදු කරගන්න උත්සාහ කරනවා කියන කරුණනේ. එතකොට පුරුදු පුහුණු කර ගැනීම තුලින් පුද්ගලයාගේ වෙන්නේ කුමක්ද? එයාගේ සිත ශක්තිමත් වෙන එකයි. තව විදිහකින් කිව්වොත් එයාගේ පටු සිත පුළුල් සිතක් බවට පත් කරලා දෙන එකයි. එයාගේ මහා ලාමක මහා නෝන්ජල් හිත ඍජු බවට පත් කරවන එකයි. ඒ ලාමක බවින් නිදහස් කරවන එකයි. නැත්නම් ඒ සිත අහපව නැවත කැරකි යන්න තියෙන්නේ ඒ වක්‍ර සිත කොමටද? වක්‍ර දෙයටමනේ. වංගු ස්වභාවයෙන් යුතු හිත ආයේ වංගු දාන්නමනේ හිතේ ස්වභාවය තියෙන්නේ. ඒක ඍජු භාවකට යන්නේ නැහැ. ඍජු මාර්ගය යන කුමක්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒතර පුද්ගලයාගේ සිත ඍජු කරන්නේ ඒ සම්මා දිට්ඨියෙන්. වෙන කිසි දෙයකින් නෙමෙයි. පුද්ගලයාගේ සිත ඍජු කරවන්නේ සම්මා සංකල්පය ඇති කර ගැනීමෙන්. පුද්ගලයාගේ සිත ඍජු කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය යන කරුණ වලින්. ඒකයි මේ කරුණ 8න් යුතු මාර්ගයට දේශනා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. නිවන පිණිස පවතින ප්‍රතිපදාව කියලා. වෙන කිසිම දෙයකින් ඒ පුද්ගලයාව ඒ සිත ඍජු කරවන්නේ වෙන දේවල් ඉතින් මේ වෙයි. කෙලින් කතා කරනවා ගානලිත් අයට බනින්න. අනිත් ඇගේ හිත රිදෙවිනේට කතා. දැන් ඒවනේ අපි කියන්නේ පුද්ගලයෙක් කෙලින් කතා කරනවා කියලා කියන්නේ හරිය කෙලින් පුද්ගලයෙක් කියලා කියන්නේ නිකන් මෙහෙන් එකක් කියනකොට එහෙන් එකක් කියන්න දන්නවනම් බනින්න දන්නවනම් ඇදකුද කියන්න දන්නවනම් ඒකනේ මහා ඍජු පුද්ගලයා කියලා කියන්නේ. ඒ ඍජු බවක් නෙමෙයිනේ කියන්නේ. ඒ කරුණට සම්පූර්ණ වෙනස් කරුණක් තියෙන්නේ. සම්මා සංකල්පය තුලින් ගත්තොත්. නික්කම්මය, අවිහිංසාව, අව්‍යාපාදය. ඒතර අතන තිබුණේ ව්‍යාපාදේ තමයි හරි ඍජුයි කියලා හැඳින්වුවේ. ඇයි මිනිස්යාගේ ආහුස පිරිහෙන්න ඒකේ ගුණධර්ම පිරිහෙනවා. ගුණධර්ම පිරිහෙන්න දේශනාව තුර හරි ලස්සනට තියෙනවා. ඒ පුද්ගලයාගේ රාගය වැඩි වෙන කරුණු වැඩි වෙන්න ලෝකයේ තියෙන දැන් ලෝකේ බුදුරජාණන් දේශනා කරන කල්පය ගැන විස්තර කරන තැන්වල
පුද්ගලයාගේ දැන් අපි තුල තියෙන රාග දේශ මෝහ කියන කරුණු තුනක් අකුසල්. ඒ වගේම ලෝකයා තුල රාගය කියන කරුණෙන් ලෝකයා වැඩි නම් දැන් ද්වේෂය නැතුව නෙමෙයි. මෝහය නැතුව නෙමෙයි. රාගය කියන කරුණෙන් ලෝකයා තුල බොහෝසෙයින් වැඩි නම් ඒ කාලය තුල භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ ලෝකේ බොහෝ වසංගත පැතිරිලා ඒ පුද්ගලයන් විනාශ වෙනවා කියලා බලන්නකෝ. මේ ධර්මයේ තියෙනවා. ධර්මයේ නැතුව නෙමෙයි. ඒකවල ද්වේෂයෙන් වැඩි වෙන්න ඒ පුද්ගලයාගේ දුර්භික්ෂය ඇති වෙනවා කියනවා. ඒකයි දැන් සාමාන්‍ය ලෝකේ අපි කියනවා නේද මෙහිම කතාවක්. අපිට කරන ඒවට අපිට දඬුවම් දෙන්න බැරි වුණා මුන්ට ස්වභාව ධර්මයේ හරි දඬුවම් දෙයි කියලා ඔය කතාවක් කියනවනේ. ආන්නේ කතාවේ තිබෙන ස්වභාවය තමයි ඒ භාගතුන් වහන්සේ ධර්මානුකූලව භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. කැත මහා අදහස් වලින් ජරා අම්මා තාත්තා අඳුරන්නේ. එතකොට ඒ වගේ පුද්ගලයෝ ඉන්නවනේ. එතකොට දැන් අද ලෝකේ තිබෙන ස්වභාවය තේරෙනවනේ. එතකොට ඒත් එක්ක අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ හේතුවෙන් අන්න රාගය වැඩිපුර තියෙනකොට ඒ හේතුවෙන් වසංගත බියවලට මූණ දීලා ඒ සත්වය විනාශ වෙලා යනවා කියනවා. ඔන්න බලන්න ධර්මයේ බොරු නෙමෙයි. ඊළඟට එනවා ඊළඟ එක. වසංගතය වුණාට පස්සේ ඊළඟට දැන් මේ කාලේ ඉන්න මිනිස්සු බලන්නකො මේ වසංගතයත් එක්ක මිනිස්සුන්ගේ ඔළුව වල තියෙන හැටි බලන්නකො. ද්වේෂයනේ තියෙන්නේ. හම්බ කරන්න ඕන කණ්ඩ නැහැ කියනවා. මේ වසංගතය තියෙනකොට පෙළපාලි යනවා, කෑ ගහ ගන්නවා, මරා ගන්නවා. දැන් ඊළඟට එන්නේ හිමීට ද්වේෂයේ පැත්තට එන්නේ. අධික වෙන්නේ. දැන් රාගයේ අධික වීම නිසා වසංගත වලින් බැට කාලා ඉන්නවා දැන්. ඒ මදිවට අලි මදිවට හරක් කියලා ඊට පස්සේ ඔන්න දැන් ද්වේෂයනුත් ඊට පස්සේ දැන් පෝෂණය වෙනවා එක්කනට එක්කන නැහැ. සමහරු වල දාන්න කෑ ගහනවා, සමහරු පුච්චන්න ඕනේ කියලා කෑ ගහනවා. ඒක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කටයුත්තක් කියලා තේරෙන්නේ නැහැ. ඒකට ගරු කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ওই ද්වේෂයෙන් ඔහේ යනවා. ගිහි පැවිදි ආගම් ભેද මොකක්ද ඕන ද්වේෂය. ඊට ද්වේෂය ඇවිල්ලා ඔන්න ගහමරා ගන්නවා. ඒ ගහමරා ගැනීම මුල් කරගෙන ඊට පස්සේ ඔන්න භාගතුනට ද්වේෂයෙන් තියෙන ආදීනවේ තමයි කියනවා. ඒ දුර්භික්ෂ බයත් ඔහු බොහෝසෙයින් වැඩිපුර මූලික වෙන්නේ නිරේට හෝ ප්‍රේත ලෝක වලට කියනවා. රාගයෙන් අසුර ලෝක වලට සතර පායට මුල් වෙන්නේ කියනවා ඒ හේතුවෙන්. බලන්නකො මේ අද ලෝක සත්වයට වෙනදී. දැන් මේ ව්‍යසනයන්ගේ මේ වසංගත වලින් දැන් ලෝකේ මල්ලන්න මහා බලවත් කියලා අනුන්ට ගහලා මේ ඉන්න මහා රට තිබුණනේ ඇමරිකාව දැන්. දැන් ඒ රටේ මෙරිච්ච මිනිස්සු ඒ මෙරිච්ච පුද්ගලයන්ට කොයි සරණක් කොහේ ඉපදුනාද? කොහේ ගියාද? මොනවා වුණාද? ලෝකේ බලවත් රට කියලා හිටිය හැබැයි අකුසල වලින් බලවත්ම තැනට යන්නේද? කොහෙද නිරේටම යන්න ඇති ඉතින්. යන්න තියෙන. වෙන තැන කරන්න යන්නේ නැතුව ඇති. ඒ පැත්තනොත් බලවත් තැනටම කියන්නේ. ඒතර බලන්නක පුද්ගලයාට වෙනදී. ඒතර ඒකයි පින්වත්නි මේ කරුණ මේ මුල් දවසේම මේ ටික ඔබ සිහි කළොත් මේ ඔබගේ රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු කරගන්න ගමම මේ අවුරුද්ද ඔබට ධර්මානුකූලව සිතමින් ඔබට යහපත හැසිරෙන්න පුළුවන්. නැත්නම් මේ දේවල් දැන් පුද්ගලයෙක් සමහර වෙලාවට කෙනෙක් හිතන්නේ සමහර අය කියනවා ලෙඩවීම ගැන කියන්න හොඳ නැහැ, මරණය ගැන කියන්න හොඳ නැහැ, වයසට යාම ගැන කියන්න හොඳ නැහැ. ඕව ධනාත්මක චින්තන නෙමෙයි, ඕව ඍණාත්මක ආකල්පනයි. ඕ වගේ මහා දේවල් කියනවනේ. නමුත් මේ කියන පුද්ගලයා තුළ තියෙන මහා ඍණාත්මක කල්පනා. මේ සත්තු මරණ මිනිස්සෙක්. ඔය අනිත් අයට ධනාත්මක චින්තනය ගැන කියලා දෙන්න යන්නේ. මේ බේබද්දෙත් තමයි ධනාත්මක චින්තනයක් ගැන කතා කරන්න යන්නේ. මේ මහ වලත්ත මිනිහෙක් තමයි ධනාත්මක චින්තන ගැන ලෝකයට කියලා දෙන්න යන්නේ. මොන ධනාත්මකද? හොඳට බැලුවොත් ඒ චරිත රටාවල් දිහා. එයාගේ ධනාත්මකකම තියෙන අර වල් වැඩවලට. එයාගේ ඊට පස්සේ තියෙන්නේ මහ බේබදුකම් වලට. ධනාත්මකයි කියලා ගෑ ගහන අයගේ. නමුත් සැබෑම ධනාත්මක භාවය සැබෑම ධනාත්මක චින්තනය ලෝකෙට දේශනා කළේ වෙන කවුරුත් නෙමෙයි.
ඔබ අප සරණ ගියා වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒට අමුතුවෙන් දෙයක් බුදුරජාණන් දේශනා කළා නේ. ඒ ධනාත්මක චින්තනයේ තුල යනු තිබෙන්නේ කුමක්ද? මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මස්කන්ධය තමයි තියෙන සැබෑම ධනාත්මක දේ. වෙන කිසි දෙයක් නෙමෙයි. මේ සියලු ධර්ම කාරණාවන්ගෙන් කුමන හෝ කරුණක් යම් කෙනෙක් පුරුදු කර ගන්නවා නම් ඒ හේතුවෙන් ඔහුගේ සිත අන්න ඍජු වෙනවා. ඔහුගේ සිත පුරුල් වෙනවා. ඔහු ගුණයෙන් වැඩෙනවා. ඒ ගුණයෙන් වැඩීම තමයි අන්න ධනාත්මක භාවය කියලා කියන්නේ. ගුණයෙන් වැඩෙන්නේ නැතුව අපි මේ අවුරුද්ද පුරාවට ගිය අවුරුද්දට වඩා තව වැඩිපුර මොන දේ කළත් ගුණයකින් වැඩිලා නැත්තම් එයාට සෝරි. ඇයි සෝරි කිව්වේ? එයාට වෙන්න තියෙන්නේ කුමක්ද? එයාට ඉතින් සතර පාය තමයි. එතකොට ඇයි මිනිස්සයාගේ අද බර ඒ සතර අපාය ගාමී සිතුවිලි, ඒ රටාවන්, ඒ ස්වභාවයන්, ඒ චින්තනයන්, ඒ හැසිරවීම්, ඒ දේවල් නිපුද්ගලයෙක් තුල තියෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයිනේ. එතකොට ඒ නිසා ඒ පුද්ගලයාගේ සතුව තිබෙන ඒ ස්වභාවයන්ගෙන් අන්න එයා බේරෙන්න නම් කල්පනා කළ යුත්තේ යන්නේ ඒකයි භාගතුන් දේශනා කළේ. මම වයසට යනවා කියලා. ඒ හේතුවෙන් එයාට එයාගේ ජීවිතයට කුසල් දහම්, පින් දහම් ඇති කරගන්නන්න එයාට වීරියය ඇති වෙනවා. ඊට පස්සේ මම ලෙඩ වෙන කෙනෙක් කියලා සිහි කරන්න කිව්වේ අන්න ඒකයි. දැන් අපි කොරෝනා හැදලා මැරෙනවා කියලා හිතාන ඉන්නේ. කොරෝනා නැතුව වෙන ලෙඩ නැද්ද ලෝකේ? මේ තියෙන අස පිළිකාවක් හැදුනොත් එහෙම. මේ තියෙන අස වෙන ලෙඩක් මොකක් හරි ගේ තියෙන එකක් මතුවෙලා වැඩි වුණොත් එහෙම. කෝ පිළිසරණක්. ත්‍රාණයකයි අපේ ජීවිත හොඳට අපි නිස්කලංකව නිසල්මනේ කල්පනා කරලා බැලුවොත් අපි බොහෝ අනතුරක ඔබ අප හැමෝම ඉන්නේ. එතකොට ඒකයි බුදුරජාණන් දේශනා කළේ ඔන්න වයසට යනවා කියලා සිහි කරන්න කියලා. ලෙඩ වෙනවා කියලා සිහි කරන්න කියලා. ඊළඟට මරණයටපත් වෙනවා කියන කරුණ. මරණයටපත් වෙනවා කියන කරුණේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මූලිකවම කොහොමද හරියටම දක්ෂ විදිහට කෙනෙක් සිහි කරන කෙනා නම් සිහි කරන්නේ කොහොමද කිව්වොත් ගත්ත හුස්ම ටික පහළට හෙලා ගන්න බැරි වෙයි. ඊට පස්සේ පහළට හෙලපු හුස්ම දැන් අහපුව අපිට ගන්න බැරි වෙයි ඉහළට. කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කරන මොහොතේ මැරෙන්න පුළුවන් කියලා සිහි කරනවා නම් ඒ තමයි සැබෑම මරණ සතිය කිව්වා. පොඩ්ඩක් හිතන්නකෝ අපි කී බණ කියන අපි අතරිනුත් බොහෝ අය බණ කියනවනේ. ඊට පස්සේ අහන ඔබ අතරිනුත් බොහෝ අය බණ අහනවනේ. ඒකින් කී දෙනකොටද ඔහොම සිහි වෙනවා ඇත්තේ. අතේ එක ඇඟිලි ගානකටවත් නෑ එහෙම සොයා ගන්න සිහි වෙන අය. බොහෝම අල්පයි. අල්පයි කියන්නේ නැතිම තරම් මං හිතන්නේ. මොකද එහෙම සිහි වෙනවා නම් කියන අයටයි අහන අයටයි ඔක්කොටම අහන අයත් මෙහෙම ඉන්න බෑ, කියන අයත් මෙහෙම ඉන්න බෑ. ඊළඟ ඒ පුද්ගලයාගේ සතුව තිබෙන්න ඕනේ නම්. ඇයි මරණ සතිය කියන කරුණ ශාස්ත්‍රඥ දේශනා කළේ? ඒ මරණ සතියයි භාග්‍යතුන් දේශනා කළ කුමන භාවනා අනුස්සතියක්. නැවත දැන් අපි අහලා තියෙන අනුස්සති භාවනානේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, ඡාගානුස්සති. එතකොට ඊළඟට මෙත්තා කරුණ මොකද ඔක්කොම අනුස්සති භාවනානේ. අනුස්සති කියලා කියන්නේ නැවත සිහි කරනවා අය. නැවත සිහි කරනවා. බුදුරජාණන්සේ ගැන එක වෙලාවක් නේ නැවත හැම වෙලෙම සිහි කරනවා. ඒකයි අනුස්සතිය කියලා කිව්වේ. ආයේ සිහි කරනවා. නොකඩවා සිහි කරනවා. ඒතර මරණය ගැන සිහි කිරීමත් මරණ අනුස්සති කියලා වෙනම දැන් අනුස්සති භාවනාවකට භාගතුන් වහන්සේ දාලා තියෙන එකයි. ඒ හේතුවෙන් මේ පුද්ගලයාගේ තුල අසීමිත වීරියක්,
කැපවීමක් ආසාවක් කොමකටද ගුණධර්ම පැත්තකට ඒ පුද්ගලයා ගන්න යොමු කරනවා. ඒ හේතුවෙන් අප්‍රමාදී බව ඇති කරගන්නා වූ කරුණට ඒ මරණ සතිය කියන කරුණ මුල් වෙනවා. අප්‍රමාදී වීමට. ඒ ප්‍රමාදී වෙන භාගතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝක සත්වයා ඉන්නවා කියලා. ප්‍රමාදී වෙච්ච කෙනාට භාගතුන් වහන්සේ දේශනා කර උපමාව මොකද්ද? ජීවත් වුණත් ඔහු මල කඳක් වගේ කියලා දේශනා කළේ. ඒතකොට මල කඳක් වගේ ඉන්න ඔබ අපි හැමෝටම අප්‍රමාදී වෙන්න උතුම්ම කරුණ මොකද්ද? මරණ සතිය සිහි කිරීමයි. මල කඳන් වලට පණ ගහලා එන්න උපකාර කරන භාවනාව මොකද්ද? මරණ සතියයි. ඒ සිහි කරේ නැත්තම් අන්න ඒ කෙනාට වෙන දේ ඔබ කවුරුද දන්නවා. ඒකේ ශ්‍රාවස්තුන් වහන්සේ දේශනා කළේ මේ රට්ටපාල සූත්‍රයේ මේ තියෙන අවසාන මේ ගාථා ටිකක් මේ එක ගාථා කීපයක් මේ විස්තර කරන්නේ. ඒ තමයි රට්ටපාල ස්වාමීන් වහන්සේ දේශනා කළේ උපනීයති ලෝකෝ අද්දුවෝ ලෝකයා ජරා මරණ වෙත ඇදගෙන යනවා. මේ ලෝකයේ අස්තිරයි නිසා අස්තිරයි මේ හැමදේම. ඊළඟට දේශනා කරනවා කොහොමද? අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ උපනීයති ලෝකෝ අද්දුවෝ මේ ලෝකයා ජරා මරණ කර ඇදගෙන යනවා. මේ ලෝකය අස්තිරයි. අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ ලෝකේ අනාරක්ෂිතයි. ඇත්තද බොරුද? දැනටම තියෙන එකම උදාහරණේ. කොච්චර අනාරක්ෂිතද? අරහෙන් වහන් යන්න කියනවා, මෙහෙන් වහන් යන්න කියනවා, තප්පර 20ක් හොදන්න කියනවා, අර මෙහෙ හොදන්න කියනවා, ඔළුව වහන් යන්න කියනවා, නහය කටයි වහන් යන්න කියනවා. හඳේ යන වගේ යන්න ඕනේ. කොහේ හරි යනවනම් එළියට බහැලා. බඩුව මුට්ටුවක් ගන්න බයයි. ඒ වසංගත බයෙන් එහෙම. අනාරක්ෂිතයි. දුර්භික්ෂ බයෙන් අනාරක්ෂිතයි සමහර කාරවල වලට. සමහර කාරවල යුද්ධයෙන් අනාරක්ෂිතයි. ඒ තෙලියන් එළිය බහැලා යන්න බෑ. පුතා යන්නේ එක බස් එකක. අම්මා යන්නේ තව බස් එකක. තාත්තා යන්නේ ඊළඟ බස් එකේ. එයි පවුලේ ඔක්කොම එකම බස් එකේ ගියොත් මොකද වෙන්නේ? අනේ ඔක්කොම එකපාරේ මැරලා එනවනේ. ඒ යන බස් එකේ තාත්තා යන බස් එකේ හැරි බෝම්බ පිපරුවොත් දරුවන්ට අම්මා හරි ඉන්නවා කියලා එහෙමනේ මිනිස්සු ලංකාවේ මිනිස්සු ඒ කාලේ ගියේ. අපිත් ඒ කාලේ බස් වල ගියානේ. ඉස්කෝලේ යනකොට අපිත් සමහර දවස්වලට මේ මුල් වාහන වල යන්නේ නැහැ. ඒ කියන්නේ මුල් වාහන කියලා කිව්ව දැන් ඉස්කෝලේ 7:00ට පටන් ගන්නවා නම් 7ට විතර බස් වල යන්නේ නැහැ. සමහරට උදේම නැගලා උදේම යනවා 6ට විතර. ඒතර ඒ වගේ වෙලාවලට මිනිස්සු බස් වල අඩුයි. දැන් අර ලඟ වෙන්න ඒ වෙලාව එතකොට මිනිස්සු බස් එකේ තෙරපෙන ගාන වැඩි. ඒතකොට හිතනවා ඒ වෙලාවට බෝම්බයක් තිබුණොත්. ඒතර මිනිස්සු කොච්චර අනාරක්ෂිත බවකින් භයකින් මිනිස්සු ගියාද? මේ ලංකාවේම ඔබම හිතන්න බලන්න පොඩ්ඩක් අතීතේ මහ දුරක් යන්න ඕනේ නෑනේ. ඊට පස්සේ කොච්චර බයෙන් හිටියද? ඊට පස්සේ අපි නම් ඉපදිලනේ ඒ කාලවල ඔබ බයෙන් ඉන්න ඇතුවේ ජීවිපී කාලවල අපේ අම්මලා කෙනෙක් කුප්පි ලාම්පු මේ නිමාගෙන ඉටිපන්දමක් වක් ගහ ගන්න බැරුව අද මේ සමාජවාදය ගැන කතා කරන්නා වූ මේ සමහරේ කැලෑ ජාතිය ඒ කැලෑ නීති අරගෙන හිටපු හැටි ඔබට නම් මතක ඇති. මහා ලොකු වීරයෝ වගේ කිව්වට අද වීරකම් ගැන කරපු වීරකම් ඔබ සිහි කරලා බලන්නකො ඒ අයගේ. ඒක ඔබට මතක ඇති කොච්චර ලෝකේ අනාරක්ෂිත මේ ලංකාවේ 아무තු රටක් හිතන්න ඕනේ. එතනින් එහාට යන්න ඕනේ. මේ අවුරුදු 10 12 20 පිටිපස්සට සිහි කරන්න. එතකොට ඒ අනාරක්ෂිත බව හොඳටම තේරෙනවා. එතකොට ඒකයි දේශනා කළේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ ලෝකය අනාරක්ෂිතයි. මොන රක්ෂණය දැන් කියනවනේ දැන් ටීවී එකේ ඔබට අහන්න හම්බලා තියෙනවනේ. ඇස් දෙක වගේ රක ගන්නලු ජීවිතේ මොකද්ද මොකක් වගේ බලනවා මට මතක නෑ ඒවා ඉස්සරට බලපුවානේ. ඒතකොට ওই වගේ කියන්නේ රජෙකුට වාගේ සලකන්න මොන රජද බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ පාරේ. එහෙම මෙරිච්ච දේවල් ඔබ දැකලා ඇතිනේ. අය ඉතින් ලෝකයක තේරෙනවනේ 아무තුවෙන් කියන්න දෙයක් නෑනේ. එතකොට ලෝකයා කොච්චර අනාරක්ෂිතද? මොන රක්ෂණද? ජීවිතයට තියෙන එකම රක්ෂණය ජීවිතයට තියෙන එකම ආරක්ෂාව වෙන කිසිම දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි.
සමහර බුද්ධ කාලේ ඔබ කතා අහලා ඇතිනේ. දැන් ගොඩාක් කතා ඔයාලා අහනවනේ මේ පින්වතුන්. ඒ කතාවල සමහර මිනිස්සු බලන තමාගේ ඒ දැන් රජාට මල් අරන් යන්නේ. ශාස්ත්‍රඥාස දැකලා අය මොකුවත් හිතන්නේ කෙලින් මේ මල් ටික පූජා කරනවා. අය ඒ සරණින් ලැබෙන රක්ෂණය ගැන ඔහු දන්නවා. ඒ පිදීම හේතුවෙන් ලැබෙන රක්ෂණය ගැන එයා දන්නවා. ඇයි මෙලව ඉතින් මොන දේ වුණත් පරලොව සාර්ථකයි. දැන් සමහර අය බලන්න සමහර දැන් අර සේවිකාව බලන්නකො නැන්දම්මගේ ලේලිගේ කතාව අරගෙන ශ්‍රාවකයන් වහන්සේලාට දන් දෙනවා. නැන්දම්ම ඇයි ඒ දේ දුන්නේ? උඹද මේ ගෙදර මහවුන්ද කියලා නැන්දම්ම දොරපොල්ල අරන් ගහනවනේ ලේලිට මැරෙන්නම. එතකොට පණ ඇදින වෙලාවේ සිහි කරන්නේ ඒ දානේ දුන්නේ ඒකේ විපාකේ වන සිහි කරන්නේ. ඒතර සාග ගුණනේ සිහි කරන්නේ. අන්න රක්ෂණය කෙනෙකුගේ ජීවිතේට ලැබෙන තිසරණය තමයි යාගේ ජීවිතේට ලැබෙන රක්ෂණය වෙන දෙයක් නෙමෙයි. දැන් ඔබ රක්ෂණය දාන මෙතන ඔබේ ජීවිත වලට දාගෙන ඇතිනේ. ඒ ජීවිතෙන් ඇයි ඔබට රක්ෂණය කෝටියක් හම්බුණත් පණ එනවද? ඔබේ රක්ෂණය දාලා තියෙන මොකටද? හොඳට යට කල්පනා කරලා බලන්න. මම මලාට පස්සේ අනේ මගේ මේ උන් ටික හරි හොඳට ඉඳීනේ. ඒක හරි මගේ මිනියට හම්බ වෙන සල්ලි ටිකෙන් හරි කාලා කියලා ඕකනේ යට හොඳට තියෙන්නේ. මොන දේ කළත් මිනිහ විකුණලා හරි මේගොල්ලන්ට හම්බ වෙන සල්ලි ටික අනේ මුන් ටික කාලා ඉඳී කියලා හිතන් ඉන්නේ. ඒකනේ රක්ෂණය කියන එක. ඒකටනේ අද රක්ෂණය කියලා කියන්නේ ඇත්තටම පුද්ගලයෙක්. වෙන මොකේද? එතකොට තිසරණේ ලැබෙන දේ බලන්නකෝ. මෙලොවත් එයාගේ සාර්ථකයි. පරලොවත් ඒ රක්ෂණයෙන් සාර්ථකයි. ඒකනේ සැබෑම රක්ෂණය. ඒ සාර්ථක දැන් බලන්න අර ගමට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාර බ්‍රාහ්මණ ගමට වඩිනවා. බ්‍රාහ්මණ මොකද කිව්වේ? ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ එකෙකුටවත් දෙන්න එපා වතුර ගුරක්වත් කියලා ලින් වලට පිදුරුත් දාලා වැහුවනේ. අර බ්‍රාහ්මණ දුව මොකද කළේ? ස්වාමීන් වහන්සේම දැන් වඩිනකොට කලන්ත දාලා ඒ ශ්වාස වැටෙනවනේ. ඒ ගම මැද්දේ. දැන් දන්නවා කතා කරගත්තනේ. වයසක බ්‍රාහ්මණෝ ටික. ඒගොල්ලෝ මොකද කළේ? දුන්නොත් මරණීය දණ්ඩනීය කියලානේ කිව්වේ. එතකොට දන්නවා ඊළඟට එනදී. ඊට පස්සේ කොහොම හරි වතුර ගුරක් ගිහින් දෙනවනේ. ඒක දකින්නවනේ නායකේ පහේ බ්‍රාහ්මණේ. එතකොට එයා කියන්නේ මොකද? ඊට පස්සේ අර ගෑන් ළමයට ගල් ගහලානේ මරන්නේ. එතකොට හිතන්නකෝ මේ සාමාන්‍යයෙන් අපිට කොච්චර මේ ඇඟ එහෙම නිකන් වැදුනොත් එහෙම මේ මිටියකට ඇඟිල්ලක් වගේ තලනොත් එහෙම කොච්චර කාලයක් කොච්චර වේදනාවක් කොච්චර පීඩාවක් කොච්චර අමාරුවක් තියෙනවද වට වෙලා ගල් ගහනකොට. එතකොට ඒ වෙලාවට සිහි වෙන්නේ අන්න අර කරුණ නේද? අපිට නම් එහෙම වෙලාවකට අපිට සිහි වෙනවා අනේ මුන්ට වතුර දෙන්න ගිහිල්ලා වෙච්ච දේකක අපි බැන බැනනේ මැරෙන්නේ එහෙනම්. බලන්නකෝ මේ සිත ඍජු කරපු ගත්තු ස්වභාවය. අද කාලේ මිනිස්සුන්ට එහෙම සිතක ස්වභාවයක් නැහැ ඍජු කරගන්න. එහෙම වාසනාවක් අද නැහැනේ බොහෝ අයට. වතුර ටිකක් ගේන්න ගිහිල්ලා වෙච්ච මැද්දේ දැන් මඩයි කියලා බැන බැන තමයි ඊට පස්සේ මැරෙන්නේ. ඊට පස්සේ යකෙක් භූතෙක් කියලා තමයි ඊට පස්සේ එන්නේ. එතකොට බලන්නකෝ ධර්මයේ තුලින් ඒ ළමයා කලින් ඉඳන් මේ ධර්මයේ පුරුදු කරලා තිබුණානේ. ඒ ගුණනේ ඒ වෙලාවේ පවා සිහිපත් කළේ. ඒ ධර්මයේ න්යාගේ සිත සාන්ත කරේ. මිහින් ගල්ගෙඩි වදිනකොට එක්කෙනෙක්ද දෙන්නේද? දඩ බඩ ගාලා එහෙම මෙහෙන් වදිනවනේ. ගල් ගහලා මරන වීඩියෝ දැකලා ඉතින් ඔබ අදත්. ඒකට හිතන්නකෝ මේ වෙලාවක මේ වගේ දෙයක් සිහි කරනවා කියන එක. නිකන් මේ සාදු සාදු වේගය හිටියට එහෙම සිහි කරන්න බැහැනේ. යමක් පුරුදු කරලා තියෙන්න ඕනනේ. අන්න රක්ෂණය. අන්න ආරක්ෂාව. නිදාගෙන නැගිටලා බැලුවා වගේ. කොහෙද ඉන්නේ දිවුලව? මෙහෙම මැරෙනකොට. ඊළඟට දැන් හොඳම තව උදාහරණයක් හැවොත් අපි ඉස්කෝලේ ඉරලා කියන ගාථා ටික කල්පනා කරන්න මොනවද? චත්තමානෝග ගාථා.
අයෝ වතම්පව රෝමනු ජේසු කියලා අපි අර රෝමනු ජේසු කියලා එකක් කිව්වේ විහිළුවට එක්ක ඒ කාලේ දන්නේ නැතුව කුරුසෙයු ජේසු කුරුසෙට එන ගැහුව ජේසු ගැන තමයි කියන්නේ කියලා මේ නිකන් විහිළුවට අපි කිව්වේ එහෙම ගාතද ඒ ගාතාවේ එහෙම නෙමෙයි තේරුම තියෙන්නේ චත්තමානව ගාත කියලා අපි ඒ කාලේ කිව්වා ඒක චත්තමානවකේ කතාවේ තියෙන විස්තරය බලන්න එතකොට හොරු ගහනවනේ තිසරණිය ගැන නේ දරුවෝ ඒ ගාථා ටිකනේ සිහි කරන්නේ තිසරණිය ගැන නේ ගාථා තුනේ තියෙන්නේ බුදුරජාණන් ගැන ධර්මයේ ගැන සංඝයා ගැන මේ සුළු මොහොතකින් මේ පුද්ගලයාගේ ආරක්ෂණාව ලැබුණා යන්නේ ඒකේ ආරක්ෂාව කියලා කියන්නේ අනාථ කරන්නේ අනිත් හැම කරුණක්ම ඒ පුද්ගලයෙක් අනාථ කරනවා අසරණ කරනවා හැබැයි තිසරණිය ගැන සිහි කිරීමෙන් ඒ පුද්ගලයාට සනාතන භාවය ඇති කරනවා ආරක්ෂාව ඇති කරනවා අන්න ඒකයි තිසරණින් නැති ලෝකයා අන්න ඒකයි රට්ටපාල මහරහතන් දේශ ආත්තානෝ ලෝකෝ අනබිස්සරෝ ලෝකයා අනාරක්ෂිතයි අත්තානෝලෝ අනබිස්සරෝ කිව්වේ මේ අනාරක්ෂිතයි අත්තානෝ ලෝකෝ මේ ලෝකය තමාගේ වශයෙන් පවත්වා ගත කිසිම දෙයක් නැහැ අත්තානෝ ලෝක අනාත්මයි තමාගේ වශයෙන් පවත්වා ගන්න යුතු කිසිම දෙයක් නැහැ ඇස කන නාසය දිව කය මනස මේ ආයතන හැනේ දැන් අපි මොනවා කරලා අනාත්ම කරගන්න යන්නේ නමුත් කරගන්න ගියාට තියෙන දේ මොකද්ද අනාත්මයි ආත්ම කරගන්න යන්නේ හැබැයි යථාර්ථය කුමක්ද අනාත්මයි අපි ගෙවල් දොරවල් හදනවා යාන වාහනක මේ ගෙවල් දොරවල් හදන්නේ යාන වාහන ගන්න කන්න බොන්න එපා කියලා නෙමෙයි නිකන් වැද්දෝ වගේ ඉන්න කියලා නෙමෙයි කියන්නේ මේ කියන්නේ ඔහු පරිහරණය කරන දේ තුළ ඔහු යථාර්ථය දැනගෙන යා පරිහරණය කරන්නේ දැන් අනේ පිණිසුතුම එකම උදාහරණයක් ගමුකෝ අනේ පිණිසුතුමා මොකද්ද කළේ පොලියට යා සල්ලි දෙන්නේ ගනුදෙනු කරේ ව්‍යාපාරණය කරේ එතකොට ඒ දැන් සෝවාන් කෙනා ව්‍යාපාරයේ තියෙන යථාර්ථය දැක්කා ඊට පස්සේ අවසාන වෙනකොට ව්‍යාපාර බංකොලොත් වුණානේ ඒ වුණා කියලා දැන් අර වගේ අද වගේ අපි බැනමනේ කියන්නේ මේ මිනිසුන්ට කන්න දීලා තමයි මේ ඔක්කොම බංකොලොත් උනේ කියලා බැන්නේ නෑනේ දැන් අපි නම් ඔන්න අද බනි ඒ යථාර්ථය දන්නේ ඒ උතුමන් වහන්සේ ඒ පුද්ගලයෝ ඒ ශ්‍රාවකයෝ අන්න ඒ ස්වභාවය තුළ තමයි එයාගේ යථාර්ථය තුළ ඔහු ජීවත් වුනේ ඒ දේ පුරුදු කළේ ඒ දේවල් කළේ ඒ රැකියාව ඒ ව්‍යාපාරය ඒ කටයුතු ඒ සියල්ල කරේ දැන් ඒකනේ අද අපි ඒ යථාර්ථය තුළ ඉන්නේ නැති නිසානේ දැන් බොහෝ අය කියන්නේ අපි ධර්මයේ හැසිරෙනවා අපි පොයට සිල් ගන්නවා අපි මෙහෙම කරනවා අපිටමනේ මෙහෙම වෙන්නේ අපිටමනේ කන කොක හදන්නේ අපිටමනේ හින හුරහා ගහන්නේ දැන් ඒ මොකද ඒ වෙන්නේ යථාර්ථය කියන කරුණයාගේ දන්නේ ඒ වචනය තුලින් ඔහු ඉස්මතු වෙන්නේ මොන පොත කියුවත් ත්‍රිපිටකයේ 100 වතාවක් කියවලා තිබ්බත් ඒ වචනෙන් එහුට එන්නේ ඔහුගේ ඇතුලේ අභ්‍යන්තරයේ තව ධර්මයේ මෝරලා අඩුයි කියන එකයි. ඒ ධර්මයෙන් මෝරලා තිබුණා නම් ඔහු දන්නවා මේක තමයි ලෝකේ යථාර්ථය. ලෝකේ කිසිදාක ලාභය ලැබෙන්නේ නැහැ. ලෝකේ කිසිදාක අලාභය විතරක් ලැබෙන්නේත් නැහැ. ලාභ අලාභ නින්දාව ප්‍රශංසාව සැප දුක යස අයස ලෝක ධර්මතාවය ඔය ධර්මතා ටික තමයි මේ කරත් රෝදි වගේ කැරකි විටෙන් විට එන්නේ ඒ යථාර්ථය තමයි ඔබට අපට හැමෝටම මුහුණ දෙන්න වෙන්නේ අන්න ඒ පිළිබඳව තමයි සාසුන්ද දේශනා කරේ කල්පනාවෙන් ඉන්න කියලා. අප තුළ නැත්තේ ආන්නේ කල්පනාවමයි. ලාභේ ලැබුණට පස්සේ අපිට සැපේ ලැබුණට පස්සේ අපිට යසසින් ඉන්නකොට අපිට ප්‍රශංසාවෙන් ඉන්නකොට අපිට ඒ කිසිවම් මතක නැහැ. ඒ ලාභය යස ඊළඟට සැපය ඒ කරුණු හැම එකක්ම අපිට නිත්‍යයි අපිට සුඛයි අපිට ආත්මයි
නමුත් ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ ඒ යස සැප දුක් ඒ යස ආයස ඒ සියල්ල අනිත්‍ය වශයෙන් දකින්න රහතන් වහන්සේ නමක් හරි ලස්සනට තේර ගාථාවේ දේශනා කරනවනේ. ලෝකේ අනිත්‍ය සිහි කිරීම තමයි ඊටාම හරීම වැදගත් කියලා. ඒ අනිත්‍ය සිහි කිරීමෙන් පින්වත්නි දුක ගැන යා සිහි කිරීමෙන් අනාත්මය කියන කරුණ සිහි කිරීමෙන් ඒ පුද්ගලයාගේ සිත මහා ඍජු බවකට පත් කරනවා. දුකට වැටලා ඉන්න කෙනා ඒ දුකෙන් ඔසවලා තබනවා. පීඩාව තුල ඉන්න කෙනා ඒ පීඩාවෙන් ගලවනවා. බලන්න එක ස්වාමීන් වහන්සේ නමක් හිටියනේ බණ භාවනාව වැඩෙන්නේ නැතුව ඒ ස්වාමීන් වහන්සේගේ තේර ගාථාවේ ඒ රහතන් වහන්සේගේ තේර ගාථාව රහතන් වහන්සේ දේශනා කරනවනේ. මට මේ පීඩාව නිසා මං අවුරුදු 25ක් වෙහෙරට ගියා කියන මේ භාවනා ගුණධර්ම වැඩෙන්නේ නැතුව ඒ පීඩාව. ඒ ඉවසමින් උන්වහන්සේ ගියානේ. හැබැයි උන්වහන්සේ තුල තිබුණ කුමක්ද? මේ දේ කවදා හරි නැති වෙලා මා කියන කරුණ. දැන් අපි තුල තිබුණේ අපි භාවනා කරන්න ගත්තොත් දැන් භාවනා කරොත් 8:05 වෙනකොට අපිට සමාධිය ඕනනේ. 10:08 වෙනකොට නීව සංඥා ඥා සංඥා නැතනේ ගිහිල්ලා ඊට පස්සේ 9 විතර වෙනකොට නිරෝධ සමාපත්තියත් ඕනනේ. එහෙමනේ අපි තුල තියෙන්නේ. අපි හැම දේ තුලටම අපි යන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන දේ තුල බැසගනිමින් තමයි හැම දෙයක්ම කරන්න යන්නේ. කරන්න යන මොහොතේ වෙන්නේ මොකද්ද? තියෙන ලෝකේ යථාර්ථය කුමක්ද? අනිත්‍ය දුකයි අනාත්මයි. ඒකම හම්බ වෙනවා. ඒකම හම්බ වෙනකොට එල්ල ගන්නවා. මූණු එල්ලගෙන ගොරක ලෙලි වගේ උදේ සමහර මිනිසුන්ගේ මූණු බලන්නකෝ. නමෝ බුද්දා එනේ ගුඩ් මෝර්නින්ග් වත් කියන්න හිතෙන්නේ. නිකන් අර ඩිමෝ බට්ටු හැප්පුණාම තියෙන්නේ ලොරි වල මූණු අන්නේ වගේ. මෙහෙන් ඇද වෙලා කෑලි එළියට ඇවිල්ලා මිනිස්සුද නිකන් කොහෙද කියලා හිතාගන්න බෑ කොහේ ලෝකයයිද කියලා. හැබැයි කතා කරොත් ලොකු බණ දහම් කියනවා. අනේ එල්ලන් ඉන්නේ. කිසි ප්‍රියමනාප බවක් නෑ. ඇයි ඒ? ඔහුගේ අභ්‍යන්තරයේ ඔහුගේ දියුණු වෙලා නෑ. අභ්‍යන්තරයේ සාන්තයි නම් ඔහුගේ ඒ සියලු දේ හරි ශාන්තයි. ඔහු දන්නවා මේ ලෝකේ මේක තමයි යථාර්ථය. මේ ලෝකේ තියෙන්නේ අනාරක්ෂිත බවක්. මේ ලෝකේ හැමදේම අනාත්මයි. මේ ලෝකේ හැමදේම අස්තිරයි. උපනීයති ලෝකෝ අද මේ ගාත ටික හරි ලස්සනයි ඔබ පාඩම් කරගන්න. උපනීයති ලෝකෝ අද්දුවෝ ලෝකයා ජරා මරණ කරා ඇදගෙන යනවා. ඒ නිසා මේ ලෝකේ අස්තිරයි. අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ ලෝකේ අනාරක්ෂිතයි. තමාගේ වසඟෙහි පවත්වා ගත හැකි කිසි දෙයක් නැත්තේය. ඊළඟට තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඊළඟට තමයි අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්. ඒ ගාතාවට කලින් එක. ඒ තමයි ලෝකයා තමාගේ කියලා යමක් කියනවා නම් ඒ සියල්ල අත්හැර දමා යත යුතුයි. අපි දැකලා ඇති මේ ගාථාවේ අවසාන ටික දැකලා ඇති. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් කියන සබ්බම් පහය ගමනියන් කියන එක සමහර මරණ ගෙවල් වල අර සුදු පාට බෝඩ් එකේ උග ගහලා තියෙනවා. සබ්බන් ලෝකේ පහය ගමනියන් කියලා. මේ මෙතන තියෙන්නේ ධම්මපදේ. ඒ ගාථාව තියෙන්නේ මෙතන. සබ්බන් ලෝකේ පහය ගමනියන් මේ ලෝකේ හැම දෙයක්ම අපිට අත්හැරලා දාලා යන්න වෙනවා. හරි ලස්සන ගාථාවක් මේ. පුද්ගලයෙකුට සාන්ත කරන, ඒ පුද්ගලයෙකු නිමන, පුද්ගලයෙකුට යථාර්ථයේ හිතට ඇති කරවල දෙන, පුද්ගලයෙකුගේ සිත ඍජුපත් බවට පත් කරන ලස්සන ගාථා ටිකක් මේ. රට්ටපාල මහරහතන් මේ රජතුමාට කියන්නේ මේ රට්ටපාල සූත්‍රයේ තියෙන ගාථා ටිකක් මේ මජ්ක්‍ධිම නිකායේ. උපනීයති ලෝකෝ අදු ලෝකේ ජරා මරණ කරා දෙගෙන යනවා. ඒ නිසා ලෝකේ අස්තිරයි. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ ලෝකය අනාරක්ෂිතයි. තමාගේ වසඟේ පවත්වා ගත හැකි කිසිවක් නැහැ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් ලෝකය තමාගේ කියා යමක් ගන්නවා දී සියල්ල අත්හැර දමා යා යුතුයි. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් කිව්වේ ඒකයි. තමායි කියලා යමක් සැලකන ඒ සියල්ල අත්හැර දමා යන්න ඕනේ. ඉතින් ඇත්තනේ.
අමුතුවෙන් ඒක විස්තර කරන්න ඔබට දෙයක් නැහැ. ඒ කරුණ ඔබට හොඳට තේරෙනවා. ඔබේ ඥාතීන් ඉන්න ඇති, දෙමාපියෝ ඉන්න ඇති, සහෝදරවරු ඉන්න ඇති, යාළුවෝ ඉන්න ඇති, ගුරුවරු ඉන්න ඇති. ඒ ලස්සනට ඔය අතහැරලා දාලා ගියේ. අපිට උගන්වපු අපේ ගුරුවරුන්ගෙන්, සමහරට ඔබට උගන්වපු ඔබේ ගුරුවරුන්ගෙන්, ඔබේ සමහර දෙමාපියන්ගෙන් කී දෙනෙක් ගිහිල්ලා නැද්ද මේ වෙනකොට මේ ලෝකේ අත්හැරලා? සමහරට ඔබේම දරුවෝ කී දෙනෙක් මැරලා ඇද්ද ඔබ අත්හැරලා? යන්න වෙනවා. ඒක තමයි ලෝකේ යථාර්ථය. අන්න ඒක තමයි සිහිකරන්න කියන්නේ. මොකද ඒ දේ සිහි කර ඉන්න කෙනාට ඒ කරුණ තමයි යාට මොහොතින් මොහොත ඊළඟට ලං වෙන්න තියෙන්නේ. ඒ කරුණ ලං වුණා වහාම ඔහුට මතක් වෙන්නේ යන්න ඔහු සිහි කරපු දෙයි. දැන් අපි ඒ දේ සිහි කරන්නේ නැති නිසාම තමයි අපි නහයෙන් අඬපු දේම තමයි අපිට මතක් වෙන්නේ. නහයෙන් අඬිල්ලම මතක් වෙන්නේ ඒකයි. පීඩයි කියන එක මතක් වෙන්නේ ඒකයි. මෙහෙම කරානේ කිය මතක් වෙන්නේ ඒකයි. ඇයි මේ දේ සිහි කරේ නැති නිසාම. ඒතර මේ දේ කර්මයේ ධර්ම කාරණය මේ ලෝකේ හැමදේම අත්හරින්න වෙනවා. මේක අනිත්‍යයි. මේ ලෝකයේ දුකයි. මේ දේවල් අනාත්මයි කියලා සිහි කරනකොට අන්න තමාගේ සිහි කර ඉන්න කෙනාට ඔන්න කාලානුරූපව එයාගේ අම්මා තාත්තා එයාටින් නැති වෙනවා. එයාට ඔන්න නැති වෙනවා දැන්. ඒ අම්මා තාත්තා මැරෙනවා එක්ක. තමාගේ බිරිඳ ස්වාමියා දරුවෙක් නැති වෙනවා. ප්‍රියයන්ගේ වෙන්වීමේ දුකකට එයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔහුට වහා මතක් වෙන්නේ අනේ මගේ ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කළේ මේ කරුණේ කියලා. ශ්‍රාස්තු සම්පත්තියේ තමයි තමාට මතක් වෙන්නේ. ඒ තමාගේ ශ්‍රාස්තු බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධි සත්‍යයිනේ ඒකාන්තයෙන්ම කියන එක මතක් වෙනවා. ඔහුට ශෝකේ නැතුව දුක නැතුව නෙමෙයි යාගේ අභ්‍යන්තරය තුල. මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි මේ සිහි කරන්නේ. මේ සාමාන්‍ය පුද්ගලයාට තු මතක් වෙනවා අනේ මගේ ශ්‍රාස්තු වහන්සේ දේශනා කළේ මේකනේ කියලා. ඔහුට අර ශෝක හුල තියෙනවා. අනේ මගේ අම්මනේ නැති වුණේ. නමුත් ඒ ශෝක හුල අභිබවමින් යටපත් කරමින් මේ ධර්මයේ මානසිකාරය යන්නේ නෙවෙයි. ඒකයි ධර්මයේ තියෙන වටිනාකම කියන්නේ. නැත්තම් ඉන්නේම අරක තමයි. ඒකයි මේ ධර්මයේ දැන් ඒකනේ අර කලිනුත් කිව්වේ. ධර්මයේ කියන එක තමාගේ ජීවිතේට ප්‍රශ්න ඉන්න කලිනුයි සිහිපත් කරන්න ඕනේ. දැන් ඔබට මතක ඇතිනේ අර ධර්මයේ සිහිපත් කරන්න මොන විදිහටද කියලා අර මිලිඳු රාජ ප්‍රශ්නේ මිලිඳු රජතුමාගෙන් අහනවා. මිලිඳු රජතුමා අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන්. එතකොට උපමාව කියන්නේ නාගසේන මහරහතන් වහන්සේ වතුර තිබහා ඉන්න කලින් පිපාසය ගැන දන්න කෙනා නේද කලින් ලිඳ කපා ගන්නේ. පිපාසය ආපුවමනේ අපි ලින් කපන්න යන්නේ. අන්න ඒකයි අපිට වෙලා තියෙන්නේ. අපි ලිඳේ ස්වභාවය ගැන කියනවා මෙහෙමයි වතුර මේ රහයි මේ පාටයි මේ විදිහට තියෙනවා. ගගා කිය ඉන්නවා හැබැයි ලිඳ කපාගත්ත වතුර බියවගෙන ඉන්නේ. අවසානයේ ඒ කියන්නේ ගියයටත් ප්‍රශ්න එනකොට අනේ මොකුත් නැහැ. ලිඳුත් නැහැ වතුරත් නැහැ මොකුත් නැහැ. නැත්තරම නැති වෙලා යනවා. ඕක තමයි වෙන්නේ ලෝකයට. උනේ වෙන්නේ වෙලා තියෙන්නේ වෙන්න තියෙන්නේ ඉස්සරහට. ඔච්චරයි. එතකොට ඒ නිසා මේ ධර්මයේ කියන එක ඔබ මේ යථාර්ථය මේ සත්‍ය ඔබ සිහි කරන්න නිතර. ජීවිතයේ එයි විවිධ කරදර පීඩා ඒ අටලෝ දහමනේ ජීවිතය තුල තියෙන්නේ. අද ප්‍රශංසා කරන කෙනා හෙට බනිනවා. අද බයින කෙනා හෙට ප්‍රශංසා කරනවා. ඒක තමයි ලෝකේ යථාර්ථය. අද ලැබෙන යසස හෙට නෑ ඒක ආයස. අද ඉන්න පිරිස හෙට නෑ. එතකොට ඒ හැමදේම නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගන්න මෝඩකම අපි තුල තිබුණට මේ යථාර්ථය සීකලොත් මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ තුලින් අන්න ඒ කෙනෙක්ගේ ජීවිතය සාර්ථක කරයි. ඒ අනාරක්ෂිත බව ආරක්ෂා කරයි. නැත්තම් ඉතින් අනාරක්ෂිත බවින් යන්න තිබෙන්නේ කොමකට තව පින්වත්නි අනාරක්ෂිත බවකට ඇරෙන්න වෙන නම් රක්ෂණයකට නෙමෙයි. ඇයි මේ ලෝකේ හැමදේම සබ්බන් ලෝකේ පහය ගමනේ අත්හැරලා දාලා යන්න වෙනවා.
ඒ අතහැරලා දාලා යන්න වෙන්නේ ඉතින් ගේ දොර ඉඩකඩම් යාන වාහන දැසිදස්සෝ දූ දරුවෝ ඔක්කොම අතහැරලා දාන පංචකාමයේ ලෞකික ලෝකෝත්තර සියලු දේවල් ඒ කාමයෙන් අතහැරලා දාලා යන්න වෙනවනේ. වෙන මොකුත් කතාවක් නැහැනේ. දැන් අද මේ අල්ලන් ඉන්න දේ අතහැරලා දාලා ගිහලා පෙරේතෙක් වුණොත් එහෙම ලස්සනට ඊට පස්සේ ඉතින් ප්‍රේත ලෝකේ අසුචි ටික බදාගෙන ඊට පස්සේ ඒක කකා ඉන්නවා. ඊට පස්සේ එතෙන් ඇලිලා. ඊට පස්සේ එයාට ප්‍රණීත භෝජනය තමයි ඒ අර අසුචි මල මුත්‍රා ඔය පිළිගඳ හැමන ඔය දේවල් ටික ඉතින් එයාගේ ප්‍රණීත භෝජනය එතකොට. ඒතර ඒ කෙනාට මේ එක්කෙනෙකුට මේ දේවල් කිව්වා කියලා හරියන්නේ නැහනේ. අයි ඒකනේ ශාස්ත්‍රණ දේශනා කළ ඒ සියල්ල අක්ඛණයක් කියලා. ධර්මයේ පුරුදු කරගන්න බැරි අක්ෂණ අවස්ථාවන් අහිමි අවස්ථාවන් කියලා ඒ තැන් නිරය තිරිසන් ලෝකය ප්‍රේත ලෝක අසුර ලෝක එතකොට ඒ දේවල් තැන් වලට කිව්වොත් ඉතින් ගියා තමයි. එතනින් ආය කවදා ගොඩ වෙලා කොහොම වෙයිද කියන කරුණක් නැහැනේ. ඒතර මනුස්ස ලෝකිනුත් ඒ ධර්මයේ පිරිස ලබා ගන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? ලෝකෙන් භාගයට භාගයක් 4/3කටත් එහා මහා අල්පම දැන් දේශනාව තුළ තිබුණේ තියෙන්නේ කොහොමද භාගතුන් වහන්සේ දේශනා කරලා ඒ තමයි සතුන් මෙරීමෙන් වළකිනවා නම් වළකින්නේ මේ නීසලට ගත්ත පස් ටික වගේ පොඩ්ඩන්නේ මේ මනුස්ස ලෝකයේ අතරින් බුද්ධ වචනේ තුල. එතන මේ ලෝකය ගැනම අපිට දැන් කල්පනා කරලා බැලුවොත් ගෝලාකාර කියලා කියන හැරි රොටියක් අගේ මොකක් හරි කිරිබත් කෑල්ලක් හරි කියලා කියනවනේ එක එක්කන මොන ලෝකයේ ගැන මොන විදිහේ හැඩ රොම්බස එක හැඩයෙන් හරි කමන්නේ මොන විදිහේ හැඩයෙන් හරි තියෙන මේ ලෝකේ ඉන්නව නියම් කිසි පිරිසක් මිනිස්සු. එතකොට මේ මිනිස්සුන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද නියසිලට ගත්ත පස් ටික වගේ පොඩි ප්‍රමාණයක් තමයි සතුන් මෙරීමෙන් වළකිනව නම් වැලි කියලා ඉන්නේ. ඔන්න ස්වභාවය ඔන්න හැසිරෙන පිරිස නියසිලට අල්ලන පස් ටික ඕනනම් අපිට ගණන් කරලා වුණත් කියන්න පුළුවන් මෙච්චරයි කියලා. ලෝකේ ගණන් ශාස්ත්‍රය දියුණුයිනේ. ඒකෙන් කියන්න පුළුවන් මෙච්චරයි හරියටම අල්ලන්නේ කියලා ඕන. මහා පොළොව වගේ මහා ප්‍රමාණයක් ප්‍රාණඝාතී. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්නේ ඒ ලෝකයේ අතරින් හොරකමින් වළකිනවා නම් වළකින්නේ නීසිල්ට ගත්තා වගේ පස් වගේ ඊටාම පොඩ්ඩක්. මහා පොළොවේ පස් වගේ ප්‍රමාණයක් හොරු. මේ වංචාකාරයෝ. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්නේ නීසිල්ට ගත්තා වගේ පස් ටික වගේ ඊටාම පොඩ්ඩක් තමයි. වැරදි කාමසෙලින් වළකිනව නම් වළකින්නේ මහා පොළොව වගේ මහා ප්‍රමාණයක් මහා කැත මිනිස්සු. ඔන්නෝකයි. ඊට පස්සේ නීසිල්ට ගත්ත වගේ පස් වගේ ඊටාම පොඩි ප්‍රමාණයක් තමයි ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්නේ බොරු කීමෙන් වළකින්නේ. ධර්මයේ හැසිරෙන ප්‍රමාණය දැන් තේරෙනවනේ කොච්චරයිද කියන එක. අපි හිතන් ඉන්නේ මේ පොඩ්ඩක් බණ ටිකක් දැනගත්ත ගම ලෝකේම රහත් කරන්නනේ කතාව. නමුත් ලෝකේ ධර්මයේ අල්ලන්නේ බුදුරජාණන් දේශනා කරන්නේ මෙච්චරයි කියලා. අපි ලෝකේම රහත් කරන්න කත බොරුවක් නෙමෙයි. ඒතර ලෝකේ ධර්මයේ පුරුදු කරන්නේ මෙපමණයි. ඒකයි ලෝකේ යථාර්ථය බුද්ධ වචනය. ඊට පස්සේ ලෝකේ බුදුරජාණන්සේ දේශනා කරන්නේ මේ නීසලට ගත්ත පස්ට වගේ පොඩ්ඩක් තමයි මේ මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවනම් වළකින්නේ. අද කොච්චර ළමයෙක්ගෙන් අහලා බැලුවොත් එහෙම ජීවිතේට හරි සිගරට් එකක් බීලා නැති ළමයෙක් ඉන්නවද කියලා හොයාගන්න නෑනේ. මේ සමහර අයට ඇල් වතුර වලට වඩා අරක්කුනේ ඕන. ඒක එහෙම තියෙනවනේ. ඉතින් අය 아무තු බේබදුකම් ගැන 아무තු උගන්වන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. එතකොට ලෝකයෙන් අන්න ඒකයි මත්පැන් මද්ද්‍රව්‍යයෙන් වළකින නියසිල්ට ගත්තා වගේ ඊටාම පොඩ්ඩක්. මහ පොළොව වගේ මහා ප්‍රමාණයක් ඉන්නේ බේබද්දෝ. එයා දවසකට හරි බොනවා නම් දවස් දෙකකට වතාවක් හරි බොනවා නම් දිනපතා හරි බේබද්දමයි. ඒක දිනේ ගාන අනුව කාලානුව බොන ප්‍රමාණය අනුව බේබදුකම ඒ බේබද්ද කියන වචනේ වෙන්නේ ඒක බේබද්දා.
ඊට පස්සේ දැන් බලන්නකො ගුණදහම් වඩන අය දැන් පොය ගත්තොත් දැන් අනිත් අය ඔක්කොම අයින් කරමුකෝ බෞද්ධ කියන අය කෙනුත් ගමු පොයට අටසිල් ගන්නේ කීයද නැයිද? ඒතර අනිත් ලෝකේ අනිත් ටික ඔක්කොම අයින් කරමු. එතකොට මේ ඔක්කොම අයිති වෙන්නේ එදාට විකාල භෝජනෙටනේ, එදාට මල් සුවඳ විලවුන් දැරීමටනේ, එදාට උස්සාසන මහාසන දැරීමටනේ. ඒතර ඒන් වලකින්නෙත් බලන්නකො පොයට පූර්ණ උපෝසතයක් ගන්න කීයෙන් කී දෙනෙක්ද කියලා. අන්න නීසෙල්ල ගත්තා වගේ පොඩ්ඩක් කිව්වේ ඒකයි. මේ අපි මේ hina වෙලා කතා කළාට මේ හිටියට මේ එහෙම සුපිරි චරිත නෑ. සුපිරි නම් අන්න සුපිරි නීසෙල මත ඉන්නවන අන්න සුපිරි චරිතයක්. එයා තමයි සුපිරි. එතකොට ඒ උතුමන් වහන්සේ තුළ තියෙන ගුණධර්ම වැඩිමයි. ද්වේෂ කරන ලෝකයා අතර ද්වේෂ නොකර හිටිනවා. සුපිරි නැද්ද? රාගයෙන් වැරදි කාමසේවනයෙන් කාමයෙන් වෙලියන ලෝකයා අතර නෙක්ඛම්මයේ තුල සිටිනවා. ඊර්ෂ්‍යාකම් කරන ලෝකයා අතර මේ පොඩි පඩියට මේ රුපියල් 1000ක් 2000ක් වැඩි වෙන එකට ඊර්ෂ්‍යාකම් කරන හැටි අපිම දැකලා තියෙනවනේ. අපේ කන් වලටම අපේ ඇස් වලටම පේනවනේ. මේ පොඩි දෙයකට ඊර්ෂ්‍යා කරන හැටි. මේ රුපියල් 500කට 1000කට 200කට මේ ෆෝන් කාඩ් එකක ගානට රුපියල් 100කට ඊර්ෂ්‍යා කරන්නේ. එතකොට ඒ වගේ ඊර්ෂ්‍යා කරන ලෝකයේ අතර පුළුවන් නම් ඊර්ෂ්‍යා නොකර ඉන්න අන්න සුපිරි. ඊට පස්සේ අන් අයට අකාරුණික බව දක්වන ලෝකයේ අතර කරුණාව තියෙනවනම් ප්‍රිය හෘදයාංගම ආදර දැන් දේශනාව තුළ තියෙන කන්න සුඛා හදයංගම පෝරි නේලා කන්නසෝ කනට මිහිර ওই විදිහට තියෙන පරුස වචනේ වැලකීම ගැන විස්තර කරලා ඒ විදිහට ආදර කරුණාව පුරුදු කරන්න පුළුවන් නම් අන්න නියසිලේ කෙනෙක් පුරුදු කරනවා නම් ඒ තියෙනවා නම් කියන්න අහන්න කරන්න ඕන කෙනෙකුට පුළුවන්. එයා නීසලට අයිති නෑනේ. කිව්වා කියලා අයිතිත් නෑ. අහුවා කියලා අයිතිත් නෑ. ඒ පුරුදු කරන කෙනායි අයිති. ඊට පස්සේ ලෝකයේ අතර මෝහයෙන් සිටින ලෝකයේ අතර මිත්‍යා දෘෂ්ටියෙන් නැකතෙන් කේන්දරෙන් අරකින් මේකෙන් අරහෙන් මේන් ඒ වගේම බැහැර වෙලා බුද්ධ වචනයම ඉස්මතු කරමින් බුද්ධ වචනේ තුලම ජීවත් වෙමින් බුද්ධ වචනයටම ගරු කරමින් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා පළතුරු වට්ටි උස්සන් යනවා නම් වැඩක් නැහෙනි. එහෙම නැතුව කෙලින්ම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නම් තියෙන්නේ අන්න නීසිලේ කෙනෙක්. නැත්තම් ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කියලා පිරිත් නුලක් ගැට ගහන්නත් පුළුවන්, දෙන්නත් පුළුවන්, ගැට ගහ ගන්නත් පුළුවන්. ඒක ලෝකේ සාමාන්‍ය දෙයක්. හැබැයි අර විදිහට ඉන්නවනම් අන්න නීසිලේ කෙනෙක්, අන්න සුපිරි. ඒ තමයි චරිත ලෝකයේ. ඒ චරිත තමයි අද ඒ චරිතවලට තමයි අපි කියන්නේ උතුම් වචනයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියලා. ඒ සංඝ රත්නය තමයි යන සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි කියලා වඳින්නේ. ඒ චරිතය වලට ඒ උතුමන් වහන්සේලාට දුන් දේ තමයි යන්නේ. මහත්ඵල මහානිසංස වෙන්නේ. නැතුව නිකන් නෙමෙයි. ඒ උතුමන් සිහි කරලා අද දුන්නත්, එදා දුන්නත්, හෙට දුන්නත් ඒ පින මේ විදිහටම ලැබෙන්නේ ආන්නේ ඒකයි. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැන, ඒ උත්තම මහා කස්සප මහරහතන් වහන්සේ ගැන, ඒ අඟුලිමහල මහරහතන් වහන්සේ ගැන, අපට අනුබුදු වූ මිහිඳු මහරහතන් වහන්සේ ගැන සිහි කර කර එදා වැන්දද අද වඳිනවද ඒ ගුණ සිහි කර කර හෙට යමෙක් වඳිනවද ඒ විපාකයේ සම විපාකයේ කෙනේ විදිහට රැස් වෙන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. ඒ චරිතයේ ඩබල් ඇක්ෂන් නැහැ, වෙනස් නැහැ. අපි තුල තියෙන යන වෙනස් කාලානුරූපව ඒ ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට ගිහිලා ඒ පුද්ගලානුරූපව ඒ ලැබීම ඔස්සේ හැකියාව විවිධ දේවල් වලින් පුද්ගලයා වෙනස් වෙනවනේ.
ඒ වෙනස් වීම කියන්නේ ශ්‍රාවකත්වේ නෙමෙයිනේ. ඒ ශ්‍රාවකයට ගෝචර දේ නෙමෙයිනේ. ඒ චරිත නිකන් අපි සාමාන්‍ය ලෝකේ කතා කරන චරිත විතරයි. එයා නිකන් සාමාන්‍ය චරිතයක්. ඒක කාලානුර අප අර සාමාන්‍ය ලෝකයා ළමයි ඔය කියන්නේ නැගී එන ලෝකේ බැසී යන තරුව වගේ යන්න එහෙම ඉන්නවා ඉතින් චරිත. කාල් ටික කාලයයි. දැන් තරුව කියන එක පොඩි කාලයනේ තියෙන්නේ. ඉරබටු තරුව හරි මොන තරුව හරි ටික කාලයනේ ආය කාලයකට තමයි ආයෙ එන්නේ වෙන කෙනෙක්. එහෙම නෙමෙයි ශ්‍රාවකත්වය කියන්නේ. ඒ නියසිල මතට ගොඩ වුණා තමයි ආයෙ එකකින් වෙනස් වෙන්නේ. එතනින් එහාට ඒ ශ්‍රාවකයා ගුණධර්ම දියුණු වීමක් කරා යාමක් තියෙන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කියපු කරුණු ටික මේ අලුත් අවුරුද්දේ පළවෙනි දවස් හිතුවොත් ඔබේ ජීවිතේ මේ අවුරුදු පුරාවට යහපත් ලෙස සලසා ගන්න පුළුවන් වෙයි. මේ කරුණු ටිකේ සාරාංශය ගත්තොත් ඒ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ලෝකයේ තියෙන යථාර්ථය ගැන සත්‍ය කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ යන්න. ධර්මය ආදරයෙන් සරණ යන්න. ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද නන්ද රාහුල අඟුලිමාල ආදී උතුම් මහා සංඝ පරපුර ආදරයෙන් සරණ යන්න. ඒ ගුණධර්ම ටික කර පුරුදු කරන්න උත්සාහ කරන්න. ඇයි මේ ලෝකයේ කිසිවක් ස්ථිර නෑ අස්ථිරයි. ඇයි මේ ලෝකයේ කිසිවක් තමාගේ වසඟේ පවත්වා ගන්න බෑ අනාත්මයි. ඇයි මේ ලෝකේ යනු අනාරක්ෂිතයි. මේ ලෝකේ තමාගේ කියලා යමක් තියෙනවද ඒ සීලු දේ තමාට අන්න දාලා යන්න වෙනවා. මේ ලෝකය අසම්පූර්ණයි. සම්පූර්ණ නැහැ කවදාවත්. ඌනෝ ලෝක වතිත්තෝ තන්නා දාසෝ ලෝකේ අසම්පූර්ණයි. තෘප්තියක් කරා යන්න බෑ. තෘෂ්ණාවට යට වෙලා ඉන්නේ. ඉතින් මේ සේවල් තේරුම් ගත්තොත් ඔබට රැකී ආරක්ෂාවල් දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනිමින් යහපතින් මෙලොවත් සාර්ථක පරලොවත් සාර්ථක ජීවිතයක් ගත කරමින් පිළිසරණ ලබා ගන්න වාසනාව ලැබෙයි. ඉතින් මෙලොව පරලොව සාර්ථක කරමින් ජීවිතයේ යහපත කරා යන්න ඔබ අප හැම දිනාට මේ උතුම් ධර්මය ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අපි දැන් සුළු වෙලාවක් කරුණා භාවනාව පුරුදු කරමු. ඇස් දෙක පියාගෙන මං කියන දේ අහගෙන ඉන්න. සාදු සාදු සාදු. මම කායික සුවයෙන් සුවපත් වෙම්වා. මානසික සුවයෙන් සුවපත් වෙම්වා. කායික පීඩා නැතෙක් වෙම්වා. මානසික පීඩා නැතෙක් වෙම්වා. නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. මම කායික සුවයෙන් සුවපත් වෙම්වා. මානසික සුවයෙන් සුවපත් වෙම්වා. කායික පීඩා නැතෙක් වෙම්වා. මානසික පීඩා නැතෙක් වෙම්වා.
නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා මාමින් මේ අසපුවේ සිටින්නා වූ සියලුම සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා කායික පීඩා නැතෝ වෙත්වා මානසික පීඩා නැතෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා කායික පීඩා නැතෝ වෙත්වා මානසික පීඩා නැතෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා කායික පීඩා නැතෝ වෙත්වා මානසික පීඩා නැතෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා කායික පීඩා නැතෝ වෙත්වා
මානසික පීඩා නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා කායික පීඩා නැත්තෝ වෙත්වා මානසික පීඩා නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා කායික පීඩා නැත්තෝ වෙත්වා මානසික පීඩා නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 අද දිනේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් හර්ෂ පෙරේරා මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්නට යෙදුණු සියලු පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට, සක්දෙව් රජුන්, ප්‍රධාන සදෙව්ලෝ වාසී සියලු දෙවිවරුන්ට, ඒ වගේම දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දේවමහා රජුරුවන් ප්‍රධාන සියලු දෙවිවරුන්ටත්, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලුම සෙන්පති දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම් ගොත් වාසී ප්‍රදේශ භාර සියලු දෙවියෝද සුමන සමන් දෙවිනිරුදුන් උපුල්වන් දෙවිනිරුදුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්නා වූ දෙවියන් මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. පිනින් සතුරුණ සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාට අද දින මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන හර්ෂ පෙරේරා මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා.
ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් එතුමාණන් නමින් මිය පරලොව ගිය සීල ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සීල දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තුවෙන් ඇදී සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම ජනවාරි මාස 10 වන දින ජන්මදිනයේ යෙදුණු මදාරා විජේතිලක තම බිරිඳට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියටද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. එතුමියගේ සීල කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඉමදාරා විජේතිලක මහත්මියටද ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින ඒ හර්ෂ පෙරේරා මහතාගේ දෙමාපියන්ට මදාරා විජේතිලක මහත්මියගේ දෙමාපියන් ඇතුළු ඒ පවුල් සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්ව දරූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් හර්ෂ පෙරේරා මහතා ඇතුළු ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේ. හැම දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඒ පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සිළු ධාර්මික හිටුම් පැතුම් රැකී ආරක්ෂා ඒ වගේම මේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් උතුම් ධර්මාභෝධී පිණිස උපකාර වෙත්වා. ඒ වගේම ලක්වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මේනිවරුන්ට අනුමෝදන් මහා සංඝරත්නයේද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ගෞතම බුදු සසුනේ සුවසේ පිළිවෙතේ දෙන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන නන් අයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසයෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් සමලෙස මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ලැබුවා වූ විවාහාරික වර්ෂයේ කරන කියන සිතන පතන සීල ධාර්මික හිටුම් පැතුම් රැකී ආරක්ෂා වෙලෙලදාම් ඒ වගේම ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාට තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධ රූපවාහිනියත් ලක්රු ගුවන් විදුලියත් විවේකී ඉරිදා දවසේ පින්වන්ත ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාවයි එලෙසින් නිමාවටපත් වූයේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම දයාවෙන් යුතුව උතුම් ධර්මාසනයට වැඩම කරමින් උත්තම සදහම් දේශනාව පවත්වන්නට යෙදුණු මහමෙවුනාව භාවනාසප වාසී පින්වන්ත මහා සංඝරුවන අපි ආදර ගෞරවයෙන් යුතුව වන්දනා කරනවා. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සියලු සුවපත් භාවය වේවා. මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්නට රැස් වූ සියලුම පින් එක ලෙසම ඔබ වහන්සේට අනුමෝදන් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දවසේ ශ්‍රද්ධ රූපවාහිනියේ සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් හර්ෂ පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියන කාරණාවත් ඊටම දයාවෙන් යුතුව සිහිපත් කරන්නට කැමැති. පින්වන්ත ඔබටත් මේ විදිහටම ඉරිදා උදෑසන 8ටත් දහවල් 1ටත් ඔබේ දෙලව යහපත උදෙසා
ගම්බීර ශ්‍රී සද්ධර්මයේ තිලින කරන මේ සුන්දර දහම් වැඩසටහන වෙනුවෙන් වැතිබර දායකත්වයක් ගන්නට සිත පහළ වෙනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්නට 071 232 88 87 071 232 88 87 එමතුම් අංකය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්නටත් පුළුවන් කියන කාරණාව මෙත් සිතින් යුතුව සිහිපත් කරන ගමන් යලිත් දහවල එකට මේ විදිහටම ඔබේ ජීවිත පිනෙන් පුරවාලන අරමුණ ඇතිව රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන් ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් එක්ව සමගාමීව විකාශය කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල සදහම් දේශනාව ඔබට තිලින කරන අරමුණ ඇතිව අප ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නටයි සෝදානම් වෙන්නේ. කොරෝනා වසංගතයෙන් රටත් ලෝකයත් ආරක්ෂා වෙන්නට රැස් වූ සියලුම පින් රෝග පීඩා දුකටපත් වූ සියලුම දෙනාටත් අනුමෝදන් වේවා. ඔබට මට අප සියලුම දෙනාට මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට රැස් වූ සියලුම පින් එලෙසින්ම අනුමෝදන් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් තෙරුවන් අනන්ත ආශිර්වාදය ධාර්මික දිව්‍යයන්ගේ සියලු රැකවරණ සැමට වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.